නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ දැන් ඉගෙන ගන්න සූදානම් වෙන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය මහානුභාව සම්පන්න උතුම් රහතන් වහන්සේ නමක් ගැනයි. ඒ රහතන් වහන්සේ ධර්මයට ආවේ කොහොමද කියලා මේ දේශනාවේ විස්තර වෙනවා. මේ සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මේ සූත්‍ර දේශනාවේ නම අඟුලිමාල සූත්‍රය. ඉස්සර සංසාරේ අබුද්ධෝත්පාද කාලික, ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ නොවී තියේදී පසේ බුදුරුන්ගේ යුගයක් ආවා. දඹදිව. ඒ පසේ බුදු රජාණන් වහන්සේ නමක් ඉන්න කුටියක එක ආසන්නේ එක ගොවියෙක් හිටියා. ඒ කාලේ අධික සීතලක් ඇවිල්ලා වැස්සත් එක්ක මේ පසේ බුදුරජාණන් වහන්සේ සීතලෙන් ගැහිමින් ඉන්නවා. අර ගොවියා දැක්කා. දැකලා හිතුණා අනේ මුන්වහන්සේට හරි සීතලයි නෝය. මේ අධික සීතල නැතිකරන්න මං ගිනි අවුලවන්න ඕනේ, ගිනි කබලක් හදන්න ඕනේ කියලා ඒ දර කැබලි එකතු කළා, ගිනි ගොඩක් ගහලා පසේ බුදුරජාණන් වහන්සේට රස්නේ සැලැස්සුවා. සීතලෙන් පෙළෙන කෙනෙකුට උණුසුම ලබා දුන්නා. ඒ කෙනා නිකන් කෙනෙක් නෙමෙයි, පසේ බුදුරජාණන් වහන්සේ නම. මේකේ අනුසස් උපනුපං ආත්මේ කාය බලේ ලැබුණා ඇත්තු 7 දිනකුගේ. එක්තරා අවස්ථාවක සීතලෙන් පෙළෙන පිරිසකට කම්බිලි, ඒකේ පොරෝනා බ්ලැන්කට් පූජා කළා තියෙනවා. මේ වගේ පින්දහම් කරගෙන ආපු කෙනෙක් කොසල් රජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ බිරිඳ මන්තානි කියන බැමිණියගේ කුසේ පිළිසිඳ ගත්තා. පිළිසිඳගෙන ඒ කොසල් රජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ නම භාර්ගව. ඒ භාර්ගවගේ බිරිඳ මන්තානි. මේ දරුවා පිළිසිඳගෙන ඒ බිහි වුණ රාත්‍රියේ කොසල් රජුරන්ට ඇහැරෙද්දී තමන්ගේ ළඟ තියෙන මගුල් කඩුව දිලිසනවා. මේ මොකද කියලා බලද්දී වටේ තියෙන ආයුධත් ඔක්කොම දිලිසනවා.
මේ දිලිසීම එකපාරට වෙනකොට මේක හරි අස්වාභාවිකයි. ඊට පස්සේ පාන්දරින් ඇවිදින් ඒ ආයුධ ගබඩාව බාරව ඉන්න කෙනා කිව්වා දේවයන් වහන්සේ ඊ රාත්‍රී හරි පුදුම දෙයක් වුණා. සියලු ආයුධ දිලිසුණා කිව්වා. පාන්දර රාජසේවයට ආපු පුරෝහිත බ්‍රාහ්මණයා බහර්ගව රජුරුවන්ගෙන් අහනවා දේවයන් වහන්සේ සුවසී සැතපුණාද? අනේ බ්‍රාහ්මණය මොන සැපයක්ද? මම මේ ඊයේ රෑ බය වෙලා ඉන්නේ. මගේ ළඟ තිබිච්ච කඩුව අස්වාභාවික විදිහට දිලිසුණා. මේ මාලිගාවේ හැමතැනම ආයුධ දිලිසුණා. ආයුධ ගබඩාවේ ආයුධත් දිලිසුණා. මහා විපතක ලකුණු. මට නම් හිතෙන්නේ මේක මහා අසුබ ලකුණක් කියලා. එතකොට කියනවා දේවයන් වහන්සේ මේ ආයුධ දිලිසිච්ච වෙලාවේ අපේ ගෙදරත් යමක් වුණා. ඒ මොකද්ද? අපේ බිරිඳට දරුවෙක් උපන්නා. කියනවා දේවයන් වහන්සේ ඒ දරුවා උපන්න බවට ලකුණයි කිව්වා ඔය. එතකොට අහනවා ඒ බ්‍රාහ්මණය ඒ කියන්නේ මේ දරුවාගේ අනාගතය මොකද්ද? දේවයන් වහන්සේ මේ දරුවා මහ දරුණු මිනිමරුවෙක් වෙනවා කිව්වා. දරුණු සොරෙක් වෙනවා කිව්වා. එතකොට මේ සොරෙක් වෙන්නේ සොර කණ්ඩායමකටද? මෙයා තනි හොරෙක්ද? කණ්ඩායමක් නැහැ කිව්වා මෙයාට. මෙයා තනි හොරෙක් කිව්වා. නමුත් මෙයාගෙන් හානි වෙන්න කලින් දේවයන් වහන්සේ අම්මේ කොළුව මල්ල දාන්නද කියලා ඇහුවා. තාත්තා අහනවා කාගෙන්ද අහන්නේ? රජුරුවන්ගෙන්. රජුරු කිව්වා එපා. අපි බලමු ටිකක්. මනන්න ඕනේ කිව්වා. ඊට පස්සේ පුරෝහිත බ්‍රාහ්මණයා මේ පොඩි දරුවට නමක් තිබ්බා. මොකද්ද? ඔව් අහිංසක. අහිංසක කියන්නේ හිංසා නොකරන්නා කියන එක. හිංසා නොකරන්නා කියලා අහිංසක කියලා නම තිබ්බා. පුංචි සන්දියේ කාට වුණත් ගොඩක් මතක හිටින්නේ නැහනේ පොඩි කාලේ. එහෙම ගියාට බැලුවට මතක නැහනේ. ඉතින් මේ පොඩි දරුවත් පොඩි සන්දියේ සවැත් නුවර සිටිද්දී භික්ෂුන් වහන්සේලා දකින්න ඇති. බුදුරජාණන් වහන්සේව දකින්න ඇති. නමුත් මේ දරුවාට තේරෙන වයසෙද්දී ටිකක් ලොකු ඒ කියන්නේ අවුරුදු 7 8 9 වෙද්දී මේ දරුවාව ඇරලෙව්වා ඈත ඉගෙන ගන්න. තක්ෂශිලාවට. තක්ෂශිලා තියෙන්නේ ගොඩාක් ඈත. වර්තමානයේ අපි කිව්වොත් පාකිස්තානයේ. ඇෆ්ගනිස්තාන් වලට කෙට්ටුව. ඉස්සර ගන්ධාර වලනේ. ගන්ධාර තමයි දැන් ඔය කන්දහාර් කියන්නේ. ඇෆ්ගනිස්තානයේ අගනගරේ. දැන් මිසදිටු බලකොටු. ඒ කාලේ ඔය තක්ෂශිලාවට මේ ළමයා ගියාම ඉතින් අවුරුදු ගණන් ඉගෙන ගන්න ඕනේ. ගුරු ගෙදර. දැන් මේ ළමයා දැන් හිමින් ගුරු ගෙදර ශිල්ප හදාරනවා. දැන් කාලයක් යනකොට දැන් මේ ළමයා තරුණයෙක්. තාම ගුරු ගෙදර ශිල්ප හදාරනවා. එතකොට මේ දිසාපාමොක් ආචාර්යවරයා හැම දෙයකටම කතා කරන්නේ මේ ළමයාට. අහිංසක මෙහෙන්න, අහිංසක මට අරක ගේන්න, අහිංසක මේ මගේ වස්ත්‍රය ගන්න.
කියලා හැම දෙයකම කතා කරන්නේ මේ ළමයාට. මේ ළමයා ඊටාම කීකරුව ශිල්ප ශාස්ත්‍රයේ හදාරනවා. දැන් හැම දෙයකටම මේ ළමයාට කතා කරද්දී දිසාපාමොක් ආචාර්යවරයා පිරිසමැද්දේ කැපිපෙවුනේ කවුද? මේ ළමයා. පිරිසමැද්දේ මේ තරුණයා කැපිපේනකොට අනිත් අයට මොකද්ද ඇති වෙච්ච එක? අනිත් අය කොටම ඇති උනේ මොකද්ද? ඔව් සුව කළ නොහැකි සුව කිරීමට අසීරු රෝගේ. මොකද්ද? ඉරිසියාව. ඉරිසියාව ඇති වුණා අනිත් කොල්ලන්ට. ඇතිවිලා කතා වුණා හැම දෙයකටම මේකවනේ හොයන්නේ. හැම දෙයකටම ಗುಣ කියන්නේ මේක ගැනනේ. දෙඤ්ඤම්මෝට කියලා. ඊට පස්සේ කතා වෙලා හිතුවා අප හොඳම වැඩේ තමයි දැන් අහිංසක මේක ගේන්න අහිංසක මේක ගේන්න අහිංසක අරක ගේන්න අහිංසක මෙහෙන්න අහිංසකගෙන් අහන්න කියද්දි මොකද වුනේ? ඒ ගුරු ගෙදර සියල්ලන්ගේම ආදරයට ලක් වෙලා හිටියේ කවුද? අහිංසක. ඒ නිසා මේගොල්ලෝ කතන්දර හදලා මේ නොගැලපෙන තරුණයන්ට නොගැලපෙන කතා හදලා අර දිසාපාමොක් ආචාර්යන්ගේ කණේ තිබ්බා. ආචාර්යන් වහන්සේ ඔය අහිංසක හිතන જાති අහිංසකෙක් නෙවෙයි. ආචාර්යන් වහන්සේගේ තරුණ බිරින්දෑට තට්ටු කරයි කිව්වා. මොකද ඒ කාලේ මේ බ්‍රාහ්මණ ආගමේ ඒ උගන්වන විදියට බ්‍රාහ්මණ වංශිකයෙක් විවාහ වෙන්නේ අවුරුදු 40 දී. විවාහ වෙන අවුරුදු 16ක දැරිවියක්. එතකොට බිරිඳ තරුණයිනේ. එතකොට කවුරු හරි කතන්දරයක් කිව්වොත් මොකද වෙන්නේ? බොහොම සුළු උත්සාහයකින් සැකයක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ වැදගත් කොළුවට මේ අභූත චෝදනාවලින් කතන්දරේ හැදුවා යාළුවෝ ටික. හදලා තුන කණ්ඩායම් දෙක තුනකට බෙදිලා එකම බොරුව නැවත නැවත කියද්දි මොකද වෙන්නේ? එකම බොරුවක් නැවත නැවත කියද්දි එතකොට සැකයක් හට ගන්නවා මේක හැබෑවක්ද කියලා. දැන් ඉන්දියාවේ උනේ දැන් ඉන්දියාවේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගන්න නිසා මේ දෙවි මිනිසුන්ගේ ලෝකයට හිතසුව පිණිස දේශනා කරපු ධර්මයක්. නමුත් ඉන්දියාවේ ඒ බුදුදහමට විරුද්ධව අරගල කරපු බ්‍රාහමණයෝ පොත්පත් ලියුවා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ බ්‍රාහ්මණයන්ව නැති කරන්නයි. බ්‍රාහ්මණ ධර්මයට විරුද්ධවයි. වේද විරෝධියෙක්. ඒතර කාලයක් තිස්සේ ඒක කියාගෙන ගියාම Hindu ධර්මයේ නැති කරන එකක් මේ බුද්ධ ආගම කියලා කාලයක් ගියාම මොකක් කළත් ඒගොල්ලන්ට පේන්නේ ඒක Hindu ආගමට විරුද්ධයි කියලා. ඒක අදත් ඒ විදියමයි පොඩ්ඩක්වත් වෙනස් නැහැ. අදත් ඉන්දියාවේ සමාජය ඇතුළට ගියපු කෙනෙක් දන්නවා. පිටින් බැලුවට හොයන්න වන්දනාව ගිහිල්ලා හොයන්න බෑ. අදත් අපි දන්නවා මේ දවසක් මම ඉස්සරහම ඒ බ්‍රාහ්මණ හාමුදුරු කෙනෙකුට ඒ හාමුදුරු මගේ ශිෂ්‍ය නමක් ඒ හාමුදුරන් ඉස්සර අනිත් බ්‍රාහ්මණයෝ ඇවිල්ලා හොඳටම දොස් කිව්වා දැන් තමුසිලත් මහාන වෙලා මේ Hindu ආගම විනාශ කරන්න දෙන්නේ කියලා. ඒ වගේ තියා බිම් බලාගෙන අහගෙන හිටියා මොකද කරන්න බෑ බල සම්පන්නයි මිනිස්සු. ඒ නිසා අද ඒ කියන්නේ බොරුවක් නැවත නැවත කියද්දි එතකොට මොකද වෙන්නේ? ඒ ඇහෙන්නේ බොරු හැටියට නෙමෙයි ඇත්තක් වගේ. එහෙම තමයි මේ ලෝකෙ ගොඩාක් කාලයක් යද්දි බොරු දෙකක් සමාජගත වෙන්නේ. ඉතින් මේ වගේ මේ අභූත චෝදනාව මේ තරුණයාට ඉදිරිපත් කරපු
කාලයක් යද්දී ගුරුවරයාට හිතුණා මේක නම් හැබෑවක් වෙන්න ඇති කියලා. මීට කලින් ඒ බිරිඳ ආදරයෙන් සලකද්දි කාටත් වෙනසක් තේරුණේ නැහැ. ඉතින් මේ නිසා අන්තිමට ගුරුවරයාගේ හිතට ආවා මේක සවැත් නුවර ගිහිල්ලා අන්තිමට මගේ බිරිඳවත් ආරන් යාවි. ඊට කලින් මම මේකව නැති කරන්න ඕනේ කියලා හිතුවා. නමුත් මේ තරුණයා ගුරු භක්තියෙන් යුක්තයි. ගුරු ගෞරවයෙන් යුක්තයි. ගුරුවරයා වෙනුවෙන් ජීවිතේ පූජා කරන්නත් ලෑස්ති. එතකොට දැන් ශිල්ප ශාස්ත්‍ර හදාරලා අවසන් වෙලා ආපහු ගමට යන්න ලෑස්ති වෙලා මේ තරුණයා දිසාපාමොක් ආචාර්යින් ළඟට ගිහිල්ලා වන්දනා කරලා කිව්වා ආචාර්ය පාදයන් වහන්සේ මම දැන් පිටත් වෙන්න යන්නේ. එතකොට කිව්වා ගුරුවරයා කිව්වා බොහොම හොඳයි. හැබැයි එහෙම ලේසි යන්න බෑ කිව්වා. මං ඉල්ලන ගුරු පඬුර මට පූජා කරලා යන්න. එතකොට තමයි ওই ශිල්පේ ඵල දෙන්නේ. ඉතින් කොහේ එහෙමයි ආචාර්ය පාදේනි. ඔබ වහන්සේ ඉල්ලන ගුරු පඬුර මන් දෙන්න ලෑස්ති කිව්වා. කිව්වහම මොකද බමුණු මොලේත් හරිය කට්ට මොලයක්. මේ බමුණු කියලා කියන්නේ මේ ලෝකේ හරි සියුම් විදියට කල්පනා කරන්න පුළුවන් පිරිසක්. ඉන්දියාවේ ජනගහනයෙන් 7% බ්‍රාහ්මණ. ඉන්දියාව පාලනය කරන්නේ ඒගොල්ලෝ. ඒකයි. ඉතින් ඒ නිසා කිව්වා එහෙම බෑ. මම කියන දේ ගුරු පඬුර හැටියට දෙන්න ඕනේ. මොකද්ද මන් දෙන්නම් කිව්වා. කිව්වා ඇඟිලි 1000ක් මිනිසු මරා එතන කිව්වේ මිනිසු 1000ක් මරන්න කියලා කිව්වේ. ඒ 1000 කියන්නේ එක්කෙනෙකුගෙන් එක ඇඟිල්ලයි ගන්න කිව්වේ. මිනිසු 1000ක් මරලා මාලයක් හදලා මට ගෙනත් දීපන් කිව්වා. ඉතින් මේක ශිල්ප ශාස්ත්‍ර ඉගෙනු ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යෙක් කිසිසේත්ම සිහිනකින්වත් සිතූ පැතු දෙයක් නෙමෙයි. නමුත් මේක අහදී අහිංසකට මොනව හිතෙන්නේ නැද්ද මේ වෙලාවේ? බලන්න මේ සංසාරේ යන ගමනේ භයානකකම. දැන් මේ වගේ අනුන්ගේ කුමන්ත්‍රණ වලට අහුනේ තමන්ගේ දක්ෂකම ඉන්නේ. තමන් දක්ෂ නිසානේ කට්ටිය එකතු වෙලා කුමන්ත්‍රණ යටෙව්වේ. අදත් ඔහොම කොච්චර වෙනවද? ඒ නිසා මේ සසරේ තියෙන නීචකම නේද? සසර යන්න ගියාම අද පේන්නේ නැද්ද මේ මිනිසුන්ට වෙන දේවල්? පොඩි දරුවන්ට මහා නරක කලදසාවක්. ඉස්සර අපි පොඩි කාලේ මට මතකයි අන්තිමට නිදාගන්නේ අපේ ගෙදර අම්මා. අම්මා ටෝච් එක අරගෙන ඇඳවල වලට ඇඳ යටිට ගහනවා අපි නිදාගත්තාම. අපි ඇඳේ ඉඳලා බලන් ඉඳලා තියෙනවා. ඒ මොකද සත්තු සරපා ඉන්නවද? සමහර අවස්ථාවල බිමත් පැදුරු දාලා බුදියනවනේ. දොරවල් වහලාද, ජනේලෙ වහලාද ඔක්කොම බලනවා. දැන් මොකුත් නැහැ. හායි ගාලා දොරවල් දැරලා අම්මා ටීවී එක දිහා බලන් ඉඳලා පුටුවෙම නිින්ද යනවා. ළමයි වැටිච්ච ඇඟල බුදි. කොච්චර මේ විනාශ වෙලාද? ඒකයි. ගමනක් යනකොට අම්මලා අපිට කියනවා මට මතක තාත්තා කියනවා පුතේ මේ ඇඟිල්ල අතාරින්න එපා කියලා අපිට දෙනවා ඇඟිල්ල අල්ලගන්න. දැන් එහෙම නෑ. ළමයි වෙනම යනවා, දෙමව්පිය වෙනම යනවා. ආරක්ෂාව ගැන පොඩ්ඩක් වන්නේ කල්පනාවක්. ඒ නිසා මම අද මේ බණහන අයට කියන්න කැමති දරුවොත් ඉන්න නිසා මේ දරුවන් ඇක්සිඩන්ට් වලින් ඊළඟට මේ උපද්‍රව වලින්
උපක්‍රම වලින් මැරෙන විදිය හරි හිතා ගන්න බැරි විකෘතියක්. මේ නිසා ඉක්මනින් ඔයගොල්ලන්ගේ දරුවොත් එක්ක රුවන්වැලි සෑය වදින්න යන්න. ඉක්මනින් රුවන්වැලි සෑය වන්දනා කළා. රුවන්වැලි සෑයට ලං වෙලා හොඳට හඬ නගා පිරිත් කියලා රුවන්වැලි සෑයේ පාදමට නලල තියලා මේ දරුවන්ගේ ඔක්කොගෙම ඒ දෙමාපියෝ ඒ දරුවන්ගේ හිසට අත තියලා මේ දරුවා නම කියලා මේ දරුවා බුදුරජාණන් වහන්සේට බාරයි ත්‍රිවිධ රත්නයට බාරයි සම්මා දිට්ඨියෙන් යුක්ත දෙවියන්ට බාරයි මේ දරුවාට ආරක්ෂා ලැබේවා කියලා දරුවන්ට සිත් පතන්න. මොකද මේ යන විදිය එච්චර සතුටුදායක නැහැ. මහා විකෘතියක් තියෙන නිසා. ඒ නිසා ඒ බඳු සමාජයක ඔයගොල්ලෝ ඉක්මනට ඒක කරන්න ආරක්ෂාවට. ඉතින් මේ අඟුලිමාලට ඒ කාලේ නම අහිංසකට හිතා ගන්න බෑ මොකද්ද මේ දීපු උපදේශය. මොකද්ද මේ තමන්ගේ ගුරුවරයා තමන්ගෙන් බලාපොරොත්තු වෙන ගුරු පඬුර. අනික ඒකට විරුද්ධව මොකක් කතා කළේ නෑ. අයිය ආචාර්යයන් වහන්සේ මට මෙහෙම කරන්නේ. ඇයි මගේ මේ වගේ එකක් බලාපොරොත්තු වෙන්නේ කියලා ඇහුවේ නෑ. බලන්න කීකරුකම. ඊට පස්සේ මොකද කළේ? කඩුවක් ගත්තා. වනාන්තරයට ගියා. වන වැදුනා. ජාලින කියන වනයේට ගියේ. කොසල් රජුගේ රාජධානියට ආйти. දැන් ඔන්න ටික කලක් ගියාම ආරංචි වෙනවා. මොකක්ද ආරංචි වෙන්නේ? භයානක විකෘති මිනිසෙක්. බීසුණු හොරෙක් ඉන්නවා. මේ හොරා මිනිස්සුන්ගේ කන කරාභරණ ගන්නෙ නැහැ. සල්ලි භාගේ ගන්නෙ නැහැ. මරලා ඇඟිල්ලක් ගන්නවා. කියලා මේ කතන්දරේ ගියා. අනික මුල්ම කාලේ මේ තරුණයා මොකද කළේ? මේ මරලා ගන්න කපන ඇඟිලි එකතු කරනවා. දවස් 2යි 3 ඇඟිල්ල කුණු වෙනවා. එතකොට එක්ක සත්තු කනවා තියාගන්න බෑ. දැන් බැරිම තැන මේ කල්පනා කළා මේකට හොඳම වැඩේ තමයි වැලක් ගැට ගහගෙන කපන ඇඟිල්ල බෙල්ල ඉල්ල ගන්නවා කියලා. ඉතින් කොහොමද මේ බෙල්ලි මාලයක් ඉල්ලගෙන ඉන්නකොට අපිට හිතා ගන්න පුළුවන්ද? ලී ගඳ ගගහ සමහරට ඉල්ලන් ඉන්න කුණු වෙනවා. එතකොට මේ සම්පූර්ණම මේ ළමයා මේ තරුණයා විකෘතුණා නේද? දැන් පැතුරුණා මේ ඇඟිලි මාලේ දාගෙන ඉන්න නිසා අඟුලි මාල කියලා. දැන් කාලයක් ගිහිල්ලා දැන් පලාත කෙනෙක් යන්නේ. ඇයි මෙයාට පුළුවන් 77 දිනකගේ හයිය තියෙනවනේ. ඕන කෙනෙක් පෙරලලා අල්ලනවා. ඊට පස්සේ මහා ජනයා කෝසල රාජ මාලිගයේ මිදුලට රැස් වුණා. රැස්ලා කෑ ගහන්න ගත්තා. මේ විශාලීපත්තියක් වෙලා මේ ගම් වනසනවා, නියං ගම් වනසනවා, මේ මිනිස්සු මරලා ඇඟිලි විදලා මාලයක් හදාගෙන මේ පැලඳගෙන ඉන්න හොරෙක් ඉන්නවා. මේකට මොකක් හරි කරලා මේ පුද්ගලයාව මේ ජනපදයෙන් අයින් කරලා දාන්න මේ පුද්ගලයා විනාශ කරන්න කියලා මිනිස්සු ඇවිල්ලා ඉල්ලා හිටියේ. දැන් දැක්කනේ මේ පිළපාල ගිහිල්ලා මේක ඉල්ලනවා අර ගෑන් ළමගේ සිද්ධිය දැක්කනේ. මේ වගේ මිනිස්සු කෑ ගහ ඉල්ලා හිටියා. රජුරෝ සේනාව යවනවා, සේනාවත් මරනවා. ඉතින් බැරිම තැන කල්පනා කළා මේ අශ්වය 500ක රජුරුවත් එක්කම මහා සේනාවක් යන්න මේ පුද්ගලයාව විනාශ කරන්න. දැන් මේක ආරංචි වුණා අර අම්මට. කාගේ අම්මටද? අහිංසකගේ අම්මට. ව්‍යාකරණේ කතාවක් තියෙනවා දෙව්දත් මවට මැනවි. දෙව්දත් කාට නොමනාප වුණත් මවට මනාපයි. ඒ වගේ දරුවෙක් මොන විදියට හිටියත් අම්මට ඒ දරුවා ලොකුයි. ඉතින් අම්මා කල්පනා කළා මගේ කොල්ලා මේ මැරෙන්න යන්නේ. ඊට කලින් මම ගිහිල්ලා
බේර ගන්න ඕනේ කියලා අම්මා හොරෙන්ම පිටත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ බලන්නේ ඒ චින සිද්ධි එදා බලද්දී මහා කරුණා සමාපත්තිය සමවැදිලා උන්වහන්සේට පෙවුනේ කාවද? මේ අඟුලිමාලව පෙවුනේ. මේ අඟුලිමාල මහා රහතන් වහන්සේ නමක් වෙන්න පින් කරපු කෙනා. මහා රහතන් වහන්සේ නමක් වෙන්න පින කරපු ඒ ආත්මේම ඒහි භික්ෂු පැවිද්ද ලබන රහත් ඵලයට පත් වෙන කෙනත් මෙවැනි විපත්ති වලට මදුන් වුණා නම් දැක්කද මේ සසරේ හැටි? ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා එදා තවත් දෙයක් වෙන්න යන්නේ. මොකද්ද? ආනන්තරීය පාප කර්ම වෙන්න යන්නේ. දැන් උන්න අඟුලිමාලට ඈතින් පේනවා අම්මා. කඩුව අතට ගත්තා. අරගෙන යන්නේ ලෑස්ති වෙනකොට පේනවා ශ්‍රමණේක් අනිත් පැත්තෙන්. එතකොට අම්මව අමතක වුණා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ අඟුලිමාල සොයාගෙන යන ගමන ගැන මේ සූත්‍රයේ ආරම්භයේ සඳහන් වෙනවා. සඳහන් වෙනවා ඒ දවස්වල අඟුලිමාල කියලා දරුණු සොරෙක් හිටියා. මේ දරුණු සොරා ඉන්න වනාන්තරයට යන පාරේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැක්ක මේ ගවපල්ලෝ පසුපාලකයෝ ගොවියෝ පාර යන දැකලා කියනවා අනේ ශ්‍රමණයන් වහන්සේ මේ පාරේ යන්න එපා. මේ පාරේ නම් ඈතට යන්න එපා. ශ්‍රමණයන් වහන්සේ මේ පාරේ අඟුලිමාල කියලා මහ භයානක සොරෙක් ඉන්නවා. මේ සොරා ලේ වැකුණු අත්‍යතු ඉන්නේ. මේ මිනිස්සු මරනවා අදයාපන්නෝ පාන භූතේසු. මේ සත්වයන් කෙරේ කිසිම දයාවක් අනුකම්පාවක් නැහැ. මිනිස්සු මරමරා ඇඟිලි විදලා මාලයක් කරගෙන මේ මාලේ දාගෙන මේ පුද්ගලයා ඉන්නේ. ඒ නිසා යන්න නම් එපා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිස්සද්ද වුණා. දෙවෙනි වතාවෙත් කිව්වා. එතකොටත් නිස්සද්ද වුණා. තුන්වෙනි වතාවෙත් කිව්වා. නිස්සද්ද වුණා. එතකොට දැන් අර අම්මා ඈත පෙනිද්දි එකපාරටම අඟුලිමාල දැක්කේ අම්මව දැකලා අනිත් පැත්තෙන් දැක්කේ කාවද? බුදුරජාණන් වහන්සේව. දැකලා හිතනවා අච්චරියං වතබෝ. පුදුම ආශ්චර්යයක් නොවේ. අබ්බූතං අතබෝ. පුදුම මේ අద్భుත දෙයක් නොවේ. මේ මාර්ගයට මිනිස්සු 10ක් ආවත් රංචු ගැහිලා 20ක් ආවත් රංචු ගැහිලා 30ක් ආවත් රංචු ගැහිලා 40ක් ආවත් රංචු ගැහිලා 50ක් ආවත් රංචු ගැහිලා ඒ කවුරුවත් මගේ අතින් ගැලවෙන්නේ නෑ. එහෙම එකේ මේ ශ්‍රමණේක් තනියම දෙවෙන්නෙක් නැතුව මේ මොකද මේ මෙහෙම එන්නේ කියලා කල්පනා කළා. හරි දැන් මගේ මාළේ ඇඟිලි 999ක් තියෙන එක ඇඟිලි අඩු මම මේ ශ්‍රමණය මරලා ඇඟිල්ල ගන්න ඕනේ කියලා හිතුවා. දැන් අර පොඩි කාලේ දැකලා තියෙනවා. දැන් මේ අහිංසක කාලේ ගෙදර හිටපු කාලේ ළමයා කාලේ දැකලා තියෙනවා සංඝයා පිණිසිගා වඩිනවා. බුදුරජාන් වහන්සේගෙන් අහලා තියෙනවා. නමුත් දැන් මේ විච්ච විපත්තියත් එක්ක ඒවා මුකුත් මතක නැහැ. දැන් බුදුරජාන් වහන්සේ කියලා නෙමෙයි දැක්කේ. දැක්කේ මේ ශ්‍රමණයන් වහන්සේ. මේ ශ්‍රමණයා. ඊට පස්සේ අඟුලිමාල මොකද කළේ? කඩුවත් අමෝරාගෙන වේගෙන් පන්නනවා. කවුරු පස්සේද? බුදුරජාණන් වහන්සේ පස්සේ වේගෙන් පන්නනවා. පන්නනකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ 이르දියක් පාලා තියෙන්නේ. එයා දන්නේ නැහැ 이르දියක් කියලා. මොකක්ද 이르දිය? දැන් මේ ප්‍රාතිහාරයක් පාලා. මොකද්ද ප්‍රාතිහාරය? උන්වහන්සේ සංසුන් ගමනින් වඩිනවා. අරයා කොච්චර වේගෙන් දිව්වත් ලඟ වෙන්න බෑ.
එතන අඟුලිමාල දුවලා හොඳටම හති. දැන් මේ හොඳටම මේ හැටි වැටිලා අඟුලිමාල හිතනවා මහා පුදුමයක් නොවේ. මහා පුදුමයක් නොවේ. අద్භූතයි නොවේ. ඉස්සර මම මෙහෙමද? මං වේගෙන් දුවන ඇත් රජාවත් ගිහිල්ලා අල්ලනවා. වේගෙන් දුවන අස්පයා පන්නලත් අල්ල ගන්නවා. වේගෙන් දුවන මුවා පන්නලත් අල්ල ගන්නවා. වේගෙන් යන රතේ පන්නලත් අල්ල ගන්නවා. දැන් මේ ප්‍රකෘති ගමනෙන් වඩින ප්‍රකෘති ගමනින් ගමන් කරන මේ ශ්‍රමණයන් ළඟට මම මුළු ශරීර සත්‍යයෙන්ම වීරියෙන්ම යද්දිත් අල්ල ගන්න බෑනේ කියලා හොඳටම හාති වැටිලා දුවන එක නැවැත්තුවා. නවත්තලා කියනවා තිට්ඨ ශ්‍රමණය හිටපන්. තිට්ඨ සමනාති ශ්‍රමණේ හිටපන් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ යන ගමන් වඩින ගමන් කියනවා තිතෝ අහං අඟුලිමාල තොංච තිට්ඨාති. එතකොට කියනවා අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. නුඹත් නැවතියන්. එතකොට අඟුලිමාල දැන් හිටගෙන ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. නුඹත් නැවතියන්. එතකොට අඟුලිමාල කල්පනා කරනවා මේ සාක්‍ය පුත් අන්න මතක් වෙන්න ගත්තා පුංචි කාලේ. මොකද මතක් වුනේ මං අහලා තියෙනවා මේ සාක්‍ය පුත්‍ර ශ්‍රමණවරු බොරු කියන්නේ නැහැ කියලා. ඒ පුංචි කාලේ ගෙදර ආපු ඔන්න ඔළුවට එනවා. සාක්‍ය පුත්‍ර ශ්‍රමණවරු බොරු කියන්නේ නැහැ කියලා මං අහලා තියෙනවා. සත්‍යවාදී කියලා මං අහලා තියෙනවා. සත්‍ය ප්‍රතිඥා දෙනවා කියලා මං අහලා තියෙනවා. නමුත් දැන් හරි පුදුම දෙයක් නෝයි. ඒ මේ ශ්‍රමණයන් වහන්සේ යන ගමන් කියනවා මං නැවතිලා ඉන්නේ. මං නැවතිලා ඉඳිද්දි මට කියනවා නැවතියන්. එතකොට මේ අඟුලිමාල අහනවා හයියෙන් අහනවා කෑ ගහලා ගාතාවකින් අහනවා ගච්ඡං වදේසි සමන ඨිතෝමහි යන ගමන් නේද ශ්‍රමණය මන් නැවතිලා කියලා කියන්නේ. මමංච බ්‍රෝහි ඨිතං අට්ඨිතෝතේ මම හිටගෙන ඉඳෙද්දි නේද මම නැවතිලා ඉඳෙද්දි නේද මට නැවතිලා නැහැ කියන්නේ. කියන ශ්‍රමණය මට මේකේ අර්ථය තේරෙන්නේ. ඒ නිසා මට කියන්න ඔබ කොහොමද යන ගමන් නැවතිලා ඉන්නේ? මං කොහොමද නැවතුන ගමන් නොනැවතී ඉන්නේ? මට මේක කියන්න කිව්වා. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ තිතෝ අහං අඟුලිමාල සබ්බදා සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං අඟුලිමාල මම සියලු සත්වයන් කෙරෙහි දඬු මුගුරු අත්හැරලා හිංසා අත්හැරලා නැවතිලා ඉන්නේ හැමදේම. තුවංච පාණේසු අසඤ්ඤතෝ නමුත් නුඹ සත්‍යයන් කෙරෙහි කිසි කරුණාවක් නැහැ. ඒ නිසා මම නැවතිලා ඉන්නව නුඹ නැවතිලා නැහැ කිව්වා. බලන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ වචන දෙක තුන මේ තරුණයාට පට ගාලා තේරුණා. වැටහුණා. අවබෝධ වුණා. එතකොට මතක් වුණා මේ ශ්‍රමණයා නිකං කෙනෙක් නෙවෙයි මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. අන්න ඔළුවට ආවා. අර පොඩි කාලේ දැකපු මතකේ අලුත් වුණා. මතකේ අලුත් වුණා. ඒ වගේම අර අහපු කාරණෙන් මොකද්ද බුදුරජාන් වහන්සේ වදාළේ මම සියලු සත්වයන් කෙරෙහි දාඩමුගුරු අතහැරලා අනුකම්පාවෙන් වාසය කරන්නේ මම නැවතිලා ඉන්නේ. ඔබ මේ සත්‍යයන් කෙරෙහි කිසි දයානුකම්පාවක් නැහැ. මම නැවතිලා ඉන්නේ ඒ නිසා ඔබ නැවතිලා නැහැ. ඔබ දුවනවා කියලා කිව්වා. එතකොට මෙයා කියනවා චිරස්සං වත මේ මහිතෝ මහීසි මහාවනං සමනෝයං පච්චුපාදී කියනවා
දෙව් මිනිසුන්ගෙන් වැඳුම් ලබන මහර්ෂියෝ මහා මුනියෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බොහෝ කාලයකට පස්සේ මේ වනාන්තරයට වැඩියේ මන් නිසාමයි. දබලන් මෙයාගේ හිත වෙනස් වෙච්ච තාලේ මන් නිසාමයි. කින ඒ නිසා මා කාලයක් තිස්සේ මේ කර හිටපු මේ දහසක් පව් මම මේ සියල්ල අත්හරිනවා. මට ඔබ වහන්සේ මේ වදාළ ගාථාවේ අර්ථ තේරුණා. බලන්න මේ හොරාට මේ හොරා ඒ දමනී වීමත් එක්ක නේද උනේ. ඒ දුවනවා පන්නගෙන ලං වෙන්න බෑ. එතකොට ඊට පස්සේ මොකද වුනේ මේ සොරා? තමන්ගේ තිබිච්ච අව්‍යාවුද මාලා කඩලා දාලා මොකද කළේ? ඒ ඔක්කොම වනාන්තරේ වලකට දැම්මා. දාලා දූගෙන ඇවිල්ලා දැන් මෙයාට තීරණය මට යන්න තැනක් නැහැ වෙන. මෙයාට යන්න තැනක් නැහැ. කියන්න කෙනෙක් නැහැ. මෙයාට මේ ලෝකේ කිසිම පිහිටක් නැහැ. මොකද මෙයා මෙහෙම හිටියොත් අනිවාර්යයෙන්ම රාජදණ්ඩනයටත් අහු වෙනවා. ඒ නිසා මෙයාට කිසිම පිළිසරණක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ සරණ හොයාගෙන ආවා. ඇවිල්ලා කියනවා ස්වාමීනි අනේ මාව පැවිදි කරගන්න. බලන්න මේ පොඩි වෙලාවකින් වෙනස් වෙච්ච හැටි. අනේ මාව පැවිදි කරගන්න. බුද්ධෝචකෝ කාරුණිකෝ මහේසි මහා කාරුණික වූ මහර්ෂියෝ බුදුරජාණන් වහන්සේ යෝ සත්තා ලෝකස්ස සදේවකස්ස දෙවියන් සහිත ලෝකයාගේ ශාස්ත්‍රුන් වහන්සේ. දෙවියන් සහිත ලෝකයාගේ ශාස්ත්‍රුන් වහන්සේ මහා කාරුණික මහර්ෂින් වහන්සේ දැන් අර මේ ලේ වැකුණු ශරීරය ඇති කිලුටු ශරීරය ඇති කාලයක් නාලා නැති හිස රැවුල් වවාගත්තු මේ පිළිකුල් කටයුතු පුද්ගලයා සම්පූර්ණ අර තමන්ගේ ආයුධ ඊළඟට පැලඳගෙන හිටියේ මේ ඇඟිලි මාල ඔක්කොම වීසි කළා පහලට ඇවිල්ලා වැඳගෙන මොකද්ද මේ ඉල්ලන්නේ? පැවිද්ද ඉල්ලනකට බුදුරජාණන් වහන්සේ අත දික් කරලා ඒ අඟුලිමාලට කියනවා භික්ෂුව. අඟුලිමාල නෙමෙයි කියන්නේ. මොකද්ද කියන්නේ? භික්ෂුව එන්න. මේ බුද්ධ ශාසනේ මම මනාකොට ධර්මයේ දේශනා කළා තියෙන මේ ධර්මයේ හැසිරෙන්න. කියපු ගමන් ආර හොරාගේ තිබිච්ච චෞර වේශය නොපෙනී යනවා. කේස් රවුල් නොපෙනී යනවා. අර කිලුටු නොපෙනී යනවා. ඉරිදි බලයෙන් සිවුරු පෙරවිලා පාත්‍ර ඇතුව බුදුරජාණන් වහන්සේ ළඟ පෙනී හිටිනවා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ ආපහු වඩිනවා. දැන් මිනිස්සුන්ට පේනවා කලින් වඩිද්දි තනියම වැඩි. දැන් තවත් භික්ෂුවක් වඩිනවා. හැබැයි කවුරුත් අඳුරන්නේ කවුරුත් අඳුරන්නේ. ඇයි ඉස්රාවුල් බාලා ශාන්ත පීවි ගමනින් බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් වඩිනවා. දැන් බුදුරජාණන් වහන්සේ හිම බඩලා දැම්මියා මේ අඟුලිමාල තෙරුන් සවැත් නුවර ජේතවනයේ වැඩ සිටිනවා. දැන් ඔන්න පසේනදී කොසල් රජතුමා දැන් සේනාවත් සමග අඟුලිමාල මහා සොරාව අල්ලන්න යන්න පිටත් වෙන කලින් කල්පනා කළා කෝකටත් ඔය කියන සතා දරුණුයි. ඒ නිසා අඟුලිමාල සොරාව අල්ලගන්න කලින් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන එක හොඳයි. උන්වහන්සේ මේ ගමන සුදුසු නම් සුදුසුයි කියාවි. නැත්තම් නවතින්න කියාවි. ඉතින් මේ මහා සේනාව සමග ජේතවනාරාමේ ආසන්නයට ගිහිල්ලා මේ කෝසල රජතුමා තමන්ගේ
අස්සකරත්තින් බැහැලා බුදුරජාණන් වහන්සේ ළඟට පාගමනින් ගියා. ගිහිල්ලා වන්දනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මහරජාණෙනි මොකද මේ මහා සේනාවක් සූදානම් කරගෙන මගධේශ්වර සේනී බිම්බිසාර කිපුණද? බුදුරජාණන් වහන්සේ දන්නවා මේ මොකද මේ කියලා. මේ කාරණේ අහගන්න. මාතුකාව ආවේ නැත්නම් මෙයා ටික කියාගන්න බෑනේ කෙලින්. මගධේශ්වර බිම්බිසාර කිපුණද? එහෙම නැත්නම් විශාලා මහනුවර ලිච්ඡවීන් කිපුණද? එහෙම නැත්නම් වෙනත් පසමිතුරෙක් කිපුණද කියලා ඇහුවා. ඉතින් කියනවා අනේ ස්වාමීනි එහෙම නෑ. මගධේශ්වර බිම්බිසාරයන් කිපුණේ නෑ. වෛශාලී ලිච්ඡවීන් කිපුණෙත් නෑ. වෙනත් පසමිතුරෙකුගෙන් නෙමෙයි. මේ මහා හොරෙක් අඟුලිමාල කියලා මහා ක්‍රූර දරුණු පුද්ගලෙක් මේ අතේ ලේ වැකුණු අත් ඇතිව කිසි දයාවක් අනුකම්පාවක් නැතුව අනේ ස්වාමීනි මේ ගම් නැති කළා. නියංගන් නැති කළා. ජනපද නැති කළා. මේක කරන්නේ මිනිස්සු මරමරා ගිල්ලක් අරගෙන මාලයක් කරන් පැලඳගෙන ඉන්නවා නොවේ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා මහරජාණෙනි ඔබට මේ අඟුලිමාල දකින්න ලැබුණොත් කිස් රැවුල් බාලා කසාවත් දරාගෙන පැවිදි වෙලා ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා සොරකමින් වෙන් වෙලා බොරු කීමෙන් වෙන් වෙලා උදේවරුවේ වළඳලා බ්‍රහ්මචාරී සීලේ සමාදන් වෙලා සීලවන්තව කල්යාණ ධර්මයන්ගෙන් යුක්තව ඉන්නවා ඔබ දැක්කොත් ඔබ මොකද කරන්නේ ඔහුට කියලා ඇහුවා. එතකොට කියනවා ස්වාමීනි එහෙම වුණොත් මං වෙන මොකද්ද කරන්නේ? මං ඔහුට වඳිනවා. මං ඔහු දැක්කාම උනස්ලින් නැගිටිනවා. මං ආසනයෙන් වාඩි වෙන්න කියලා ආසනයකින් ඇරියුම් කරනවා. ඒ වගේම මං ඔහුට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන සිව්පසයෙන් උපස්ථාන කරනවා. මම ධාර්මික ආරක්ෂාව සපයනවා. අනේ ස්වාමීනි, එවැනි දුස්සීල පවිට පුද්ගලයන්ට ඔවැනි ශීලවන්ත බවක් කවදා ලැබෙවිද කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම අත දික් කරලා කියනවා මහරජාණෙනි අර භික්ෂුව දිහා බලන්න. මේ ඉන්නේ අඟුලිමාල. එතකොටම කොසල් රජුරු ගැස්සිලා යනවා. ගැස්සිලා වෙවුලන්න ගන්නවා. මහා බයටපත් වෙනවා. තැති ගැනීමටපත් වෙනවා. ලොමු දහ ගැන්වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ රජුරුවන්ගේ ඇතිවෙච්ච වෙනස. තැති ගැනීම, ලොමු දහ ගැනීම දැක්කා. දැකලා කියනවා මහරජාණෙනි බය වෙන්න එපා. මහරජාණෙනි බය වෙන්න එපා. කිසිම අනතුරක් මෙයාගෙන් නැහැ. එතකොට රජුරෝ සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. පත් වෙලා රජුරෝ අඟුලිමාල තෙරුන් ළඟට කිට්ටු වුණා. කිට්ටු වෙලා අහනවා ස්වාමීන් ආර්ය ඔබ වහන්සේ අඟුලිමාලද? මහරජේසේය. එතකොට ස්වාමීනි ඔබ වහන්සේගේ පියා මොන ගෝත්‍රයට අයිතිද? ඔබ වහන්සේගේ මව් මොන ගෝත්‍රයට අයිතිද? ඉතින් කියනවා මහරජාණෙනි මගේ පියාට කියන්නේ ගර්ග. කලින් කිව්වපි බහාර්ගව. මේකේ මොකක් හරි වචන වල වැරදිමක් වෙලාද දැන්න ඒ කාලේ පාඩම් කරද්දී. මගේ පියාට කියන්නේ ගර්ග. මගේ අම්මට කියන්නේ මන්තානි. එතකොට මේ කොසල් රජු කියනවා එහෙනම් ස්වාමීනි ආර්ය වූ ගර්ග මන්තානි පුත්‍රය තෙමේ. ඔන්න අඟුලිමාලගේ නම කියන්නේ.
ආර්ය වූ ගර්ග මන්තානි පුත්‍ර තෙමේ බුදු සසුනේහි සතුටින් වසත්වා කියනවා. බලන්න ඒ කාලේ මිනිස්සු දියුණුද නැද්ද? හරි දියුණුයි. බුදු සසුනේහි සතුටින් වසත්වා ආර්ය වූ ගර්ග මන්තානි පුත්‍ර තෙමේට පුත්‍රයන් හට මම සීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස් වලින් මං උපස්ථාන කරවන්නම් කිව්වා. එතකොට අඟුලිමාල ඒ වෙද්දි අරණ්‍ය වාසය කරන ආරණ්‍යක දුතාංගේ සමාදන් වෙච්ච භික්ෂුවක්. පිණ්ඩපාතිකාංගේ සමාදන් වෙච්ච භික්ෂුවක්. පංචකුලිකාංගේ සමාදන් වෙච්ච භික්ෂුවක්. තචීවරිකාංගේ සමාදන් වෙච්ච භික්ෂුවක්. ඉතින් කියනවා රජතුමාට රජතුමනි පින් සිද්ධ වේවා මට මේවා ඔක්කොම තියෙනවා. ඒ නිසා මට ඒවේ අවශ්‍යතාවයක් නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ආයමත් කොසල් රජුරෝ යනවා. ගිහිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අద్භූතයි. භාග්‍යවතුන් වහන්සේ දමණය නොවූ සත්වයන් දමණය කරන සේක. ශාන්ත නොවූ සත්වයන් සංසිඳවන සේක. පිරිනිවන් පාපු නැති සත්වයන් පිරිනිවීමට පත් කරවන සේක. කියන ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අපට බැරි වුණා මේ දඬුවමින් අව්‍යාවුදෙන් මේ පුද්ගලයාව මෙල්ල කරන්න අපට බැරි වුණා. නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් කිසි දඬුවමක් නොදී කිසි ආයුධයක් නැතුව මේ පුද්ගලයාව මෙල්ල කළා. ඒ නිසා ස්වාමීනි හරි සතුටුයි. එහෙනම් මං යන්නම් කියලා පිටත් වෙලා වන්දනා කළා ගියා. ඊට පස්සේ අඟුලිමාල තෙරු මේ වෙද්දි සෝතාපන්නයි. සෝතාපන්න රහත් වෙලා නැහැ. අඟුලිමාල තෙරුන් සමහර අවස්ථාවලදී මිනිස්සු දන්නේ නැහනේ. දැන් අඟුලිමාල කියන එක දැකලා නැහනේ. ඉතින් හොයලා තමයි අහගන්නේ කවුද කෝ අඟුලිමාල මහාන විලාලු කෝ මේ පුද්ගලයා කවුද කී බලනවා දැන් මිනිස්සු. සමහර අයට හොයාගන්න බෑ. ඉතින් දවසක් අඟුලිමාල තෙරුන් වහන්සේ පෙරවරුවේ සිවුරු පුරවාගෙන සවැත් නුවර පිඬුසිඟා වඩිද්දී දැක්කා ගේක ස්ත්‍රියක් විලාප දෙනවා. වේදනාවෙන් විලාප දෙනවා. ඉතින් අඟුලිමාල තෙරුන් නැවතුණා. නැවතිලා ඒ ගෙදර මිනිස්සුගෙන් ඇහුවා මිනිස්සු වට වෙලා කලබල වෙලා ඉන්නවා. ඇයි මේ මක් වෙලාද? ඉතින් කිව්වා අනේ ස්වාමීනි මේ අම්මා මේ ළමයා බිහි කරගන්න බැරුව දරුවා හිර වෙලා මේ වැළපෙනවා කිව්වා වේදනාවට. එතකොට මේ අඟුලිමාල තෙරුන්ට හිතුණා කිලිස්සන්තිවත බොහෝ සත්තා අහෝ සත්වයෝ කිලුටු වී යති. කිලිස්සන්තිවත බොහෝ සත්තා අහෝ සත්වයෝ කිලුටු වී යති. බුදුරජාණන් වහන්සේ ළඟට පිණ්ඩපාත කරගෙන ගිහිල්ලා වළඳලා ඉවරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මං අද හරි මගේ හිත කම්පා වෙලා ගියා. මම දැක්කා අම්මා කෙනෙක් දරුවෙක් වදා ගන්න බැරුව දරුවෙක් වදා ගන්න බැරි අම්මා විලාප දෙනවා වේදනාව උහුල ගන්න බැරුව මට හිතුණා අයියෝ මේ සත්වයෝ කිලුටු වෙලා යනවා. මේ සත්වයෝ කිලුටු වෙලා යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අඟුලිමාලට දේශනා කරන එහෙනම් අඟුලිමාල ඔබ යන්න ආපහු. කොහෙද යන්න කිව්වේ? ඒ ස්ත්‍රී වේදනාවෙන් කෑ ගහන ස්ත්‍රිය ළඟට ඔබ යන්න. ඔබ ගිහිල්ලා මෙහෙම කියන්න. යතෝහම් භගිනි ජාතු නාභිජානාමි සංචිච්ඡපානං ජීවිතවෝරපේතා. කියන්නේ සහෝදරී මං යම් දවසක උපන්නාද එදා ඉඳලා මම නම් දැන සතෙක් මැරුවේ නෑ.
වේ සත්‍යෙන් ඔබ සුවපත් වේවා. ඔබේ දරු ගැබ සපවත් සුවපත් වේවා කියලා කියන්නේ. ඒතර කියන අනේ ස්වාමීනි මං එහෙම කියන්නේ කොහොමද? එතකොට ඒක බොරුවක් වේවි. ස්වාමීනි මේ අත් දෙකෙන් බොහෝ අය නැති වෙලා තියෙනවා. එතකොට කියනවා එහෙනම් අඟුලිමාල ඔබේ ස්ත්‍රිය ළඟට ගිහින් මෙහෙම කියන්න. යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ. යම් දවසක සොයුරි මං ආර්ය ජාතියෙහි උපන්නාද ආර්ය උත්පත්තියෙහි උපන්නාද. ආර්ය උත්පත්තිය කිව්වේ සෝවාන් වීම. ආර්ය උත්පත්තියේ උපන්නාද එදා ඉඳලා දැන සතෙක් මැරු වගක් මන් දන්නේ නැහැ. මේක සත්‍යයි. මේ සත්‍යයෙන් ඔබ සුවපත් වේවා. දරු ගැබත් සුවපත් වේවා. ඉතින් අහා කියලා මේ සතුට වෙලා බුදුරජාන් වහන්සේට වන්දනා කළා. ඔන්න මේ අඟුලිමාල තෙරුන් ඉක්මනින් වැඩියා. කොහෙටද වැඩියේ? අර වැළපි ඉන්න අර දරුවා බිහි කරන්න දඟලන අම්මා ළඟට ගිහිල්ලා එසෙන්ක ඈත් මෑත් කළා ළඟට ගියා. ගිහිලා කියනවා යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ. සොයුරි මං යම් දවසක ආර්ය උප්පත්තියෙහි උපන්නාද සංචිච්ඡපාන නාභිජානාමි සංචිච්ඡපාන ජීවිතං වෝරූපේත. මම දැන සත්‍යක් මැරූ බවක් මන් දන්නේ. තේන සච්චේන ඒ සත්‍යානුභාවයෙන් සොත්තිතේ හෝතු. ඔබ සුවපත් වේවා. ඒක සඳහන් වෙන අඟුලිමාල පිරිතේ පරිත්තං යම් බණන්තස්ස නිසින්නට්ඨාන දෝවණ. යම් තැනක අඟුලිමාල මේ තෙරුන් වහන්සේ වැඩ ඉඳලා ඒ පිරිත දේශනා කළාද උදකම්පි විනාශේසි සබ්බමේව පරිසයන්. එතන හොදලා ගන්න වතුර ටිකත් සියලු දුක් කරදර නැති කරලා දෙනවා. සොත්තිනා ගබ්බ උට්ඨානං යංච සාදේති තං කනේ. ඒ අවස්ථාවේම සුවසේ දරුව බිහි වුණා. තේරස් අඟුලිමාලස්ස ලෝකනාථේන භාසිතං. ලෝකනාථයන් වහන්සේ අඟුලිමාල තෙරුන්ට ඒක වදාලි. කප්පට්ඨායි මහා තේජෝ. කල්පයක් පවතින මහ බලයෙන් යුත ඒ අඟුලිමාල පිරිත තමයි දැන් ඔය අපි ගර්භණී මාතාවන්ට එහෙම අදටත් අපි පිරිත් කියනවා. අදටත් ඒකේ බලය එහෙමම තියෙනවා. ඒක සත්‍යයක් නිසා. ඉතින් ඊට පස්සේ අඟුලිමාල තෙරුන්ගේ ඒ පැතුමත් එක්කම සුවපත් වුණා ස්ත්‍රිය. ඒ දරු සම්පතත් සුවසේ ලැබුණා. ඊට පස්සේ අඟුලිමාල ඔන්න තනියම ඒකෝ තනියම වූපකට්ටෝ හුදෙකලාව අපමත්තෝ අප්‍රමාදීව ආතාපි කෙලස් තවන වීරියෙන් යුක්තව පහිතත්තු ජීවිතය අත්හැරලා වීරන්තු වාසය කරද්දී සුළු කලයි ගියේ. දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සත්‍තිකත්තා උපසම්පජ්ජ විහාති. තමම්ම ඒ ජීවිතේම උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කරලා වාසය කළා. එතකොට අඟුලිමාල යන වහන්සේ මහා රහතන් වහන්සේ නම බවට පත් වුණා. කොහොම වීරියක් ගන්න නැද්ද? මේ සුළු වරදක් කරපු කෙනෙකුට ඒකම කැරකි කියනවා හිත හදාගන්න බෑ. කොහොම වීරියක් ගන්න නැද්ද? ඊළඟට අඟුලිමාල තෙරුන්ගේ මේ පුණ්‍ය බලය කියන්නේ දැන් අඟුලිමාල තෙරුන්ට මේවකට හතුරු ගොඩාක් නැද්ද? ඇයි මිනිස්සු කියනෝනේ මේ මගේ ආසවලා මැරුවා. මගේ ආසවලා මැරුවා. මියා මගේ ආසවලා මැරුවා. ආසවලා මැරුවා. එකනේ දෙන්නේ දහස් ගානක විස්තරයක්. ආසවලා මැරුවා කියලා. දැන් එහෙම මැද්දේ වීරිය ගන්න තියෙන්නේ. වීරිය ගත්තා. මේක බුද්ධ ශාසනයක සිද්ධ වෙන අසිරිමත් දෙයක්.
ඉතින් මේ අඟුලිමාල තෙරුන් දැන් මේ පැවිදිලා ඉන්නවා කියලා දැනගත්තාම සමහරු හිටියා ඔය අන්නේ මිසදිටු සාමාන්‍ය නොතේරෙන ජනතාව ඇවිස්සෙව්වා. කුලප්පු කෙරෙව්වා. මොකද කුලප්පු කෙරෙව්වේ? මේ මහා හොරෙක්ව මහාන කරගෙන. කියලා මිනිස්සුන්ව කුලප්පු කෙරෙව්වා. ඉතින් මිනිස්සු ගෝසා කරන්න ගත්තා මෙන්න මහා හොරෙක්ව බුදුරජාණන් වහන්සේ මහා හොරෙක්ව මහාන කරගෙන කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නීතියක් පෙන්වුවා මහණෙනි හොරෙක් හැටියට සම්මත චිර ප්‍රසිද්ධ කවුරු හරි ඉන්නවද මහාන කරන්න එපා කිව්වා. ඇයි දැන් මේක කොපි කරන්න බෑනේ කාටවත්? ඇයි බුදුරජාණන් වහන්සේ මහාන කළේ 이르දි ප්‍රාතිහාර්ය පාලා නෙමෙයිද? 이르දි ප්‍රාතිහාර්ය පාලා. ඒක වෙන කෙනෙක් කොපි කරන්න කිව්වොත් සුනේසුන්. එතකොට 이르දි ප්‍රාතිහාර්ය පාලා එක කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පැනෙවුවා. මහණෙනි මේ වගේ ප්‍රසිද්ධ වෙච්ච හොරුන්ව මහාන කරන්න එපා කිව්වා. ඉතින් අඟුලිමාල තෙරුන් වහන්සේ රහත් ඵලයටපත් වෙලා දැන් අඟුලිමාල රහතන් වහන්සේ. උන්වහන්සේ පිඬුසිඟා වඩිනකොට සාමාන්‍ය ළමයි අඹගස් වලට ගල් ගහනවා. අඹත්තේ වැදිලා ඒ ගල උන්වහන්සේ ගොළුවට වදින්නේ. අඹ ගහට පොළු ගහනවා. ඒ ගහන පොල් ගහේ වැදිලා උන්වහන්සේගේ ඇඟේ වදින්නේ. ඉතින් උන්වහන්සේ සමහර දවස්වලට වඩිනකොට හිස පැලිලා ලේ වැක්කිරෙනවා. සිවුරු ඉරිලා පාත්‍රී බිඳිලා. ඔහොම තමයි අඟුලිමාල රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වඩින්නේ. වඩිනකොට බුදුරජාණන් වහන්සේ වදාලා අදිවාසේහි ත්වම් බ්‍රාහ්මණ. දැන් මේ රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල ආදරයට කතා කරනවා බ්‍රාහ්මණ කියලා. අදිවාසීහි ත්වම් බ්‍රාහ්මණ. බ්‍රාහ්මණේ දැන් ඉතින් ඉවසන්ඩ. ආදිවාසීහි ත්වම් බ්‍රාහ්මණ. බ්‍රාහ්මණ දැන් ඉතින් ඉවසන්ඩ. ඔබ මේ කරපු කර්මය බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔබ මේ කරපු කර්මය බොහෝ වර්ෂ 100 ගණන් බොහෝ වර්ෂ දහස් ගණන් බොහෝ වර්ෂ ලක්ෂ ගණන් නිරේ පැහෙන්න තිබ්බේ. ඔබ මේ කරපු කර්මේ බොහෝ වර්ෂ 100 ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් නිරේ පැහෙන්න තිබ්බේ. දැන් ඉතින් බ්‍රාහ්මණය මේ ජීවත් වෙන සුළු කාලෙ විතරයි ඕක විඳින්න තියෙන්නේ. ඉතින් අඟුලිමාල රහතන් වහන්සේ දැන් එහෙම අර ගල් පහර වලින් ගුටි කකා ඒ සියල්ල අමතක කළා විමුක්ති සුවයෙන් රහත් ඵලයට සමවැදී ඉන්නවා. ඉතල රහත් ඵලෙන් නැගී හිටලා උන්වහන්සේ දවස මෙහෙම කියනවා. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා. යම් කෙනෙක් කලින් ප්‍රමාදයට පත්ව ඉඳලා පස්සේ ප්‍රමාද නොවි වීරිය වඩනවා නම් ඒ කෙනා මේ ලෝකේ එළිය කරනවා වලාවලින් මිදුණු සඳක් වගේ. කවුරු හරි කලින් දහමේ හැසිරෙන්න ප්‍රමා වෙලා හිටියත් පස්සේ කාලේ අප්‍රමාදීව දහමේ හැසිරුණොත් ඒ කෙනා මේ ලෝකේ එළිය කරනවා වලාකුලින් මිදුණු පුන්සඳ වගේ. යස්ස පාපං කතං කම්මං කුසලේන පිථියරේ සෝ ඉමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා. කවුරු හරි කෙනෙක් තමන්ගෙන් සිද්ධ වෙච්ච පව් කුසල් බලයෙන් නැති කරලා දැම්මොත් ඒ කෙනා මේ ලෝකය ආලෝක කරනවා වලාකුලින් මිදුණු පුන් සඳක් වගේ. ඊළඟට අඟුලිමාල මේ විදිහට තාම තරුණ කෙනෙක්නේ.
කියනවා යෝ හවේ දහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධ ශාසනේ සෝයිමං ලෝකං පභාසේති අබ්භා මුත්තෝව චන්දිමා කොයිතරම් මොනතරම් තරුණ භික්ෂු නමක් වුණත් සීලවත්ව සමාධිමත්ව ප්‍රඥාවෙන් යුක්තව ධර්මයේ හැසිරෙනවා නම් ඒ කෙනා මේ ලෝකේ එළිය කරනවා වලාකුලින් මිදුණු පුන් සඳක් වගේ. දැන් බලන්න මේ වලාකුලින් මිදුණු පුන් සඳක් වගේ වැඩ ඉන්න අඟුලිමාල මහරහතන් වහන්සේට සතුරු නැද්ද? ඒ දැන් ජයහෙන්න සතුරු ඉන්නවා. ඒ නිසා උන්වහන්සේ ගාථාවෙන් මෙහෙම කියනවා. දිසාහිමේ ධම්ම කතං සුනන්තු දිසාහිමේ යුඤ්ජන්තු බුද්ධ ශාසනේ දිසාහිමේ තේ මනුජේ භජන්තු යේ ධම්ම මේ වාද පයන්ති සන්තෝ. බලන්න මේ කියනවා මෙහෙම. මාගේ සතුරන්ටත් ඇහෙන්න ඕනේ මේ ධර්මයමයි. මාගේ සතුරන් හැසිරෙන්න ඕනේ සීල සමාධි ප්‍රඥාවේමයි. මාගේ සතුරුනුත් ඇසුරු කරන්න ඕනේ මේ උතුම් ධර්මයේ පෙන්වා දෙන සත්පුරුෂයන් වයි. දැන් බලන්න උන්වහන්සේට බලන්න මේ නිකලස් භවයේ ආශ්චර්යය. දැන් උන්වහන්සේට සතුරුකම් කළාට උන්වහන්සේ දැන් කාගේව සතුරෙද්ද? නැහැ. දැන් සාමාන්‍ය මිනිසයාට හිතෙනවද අනේ මගේ සතුරුත් මේ ධර්මය සත්වා කියලා? සාමාන්‍ය මිනිසයාට හිතෙනවද? නැහැ. මාගේ සතුරුත් මේ ධර්මයේ මෙනෙහි කරත්වා කියලා හිතෙනවද? සාමාන්‍ය මිනිසුන්ට හිතෙන්නේ නැහැ. මාගේ සතුරන්ටත් බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලැබෙන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා හිතෙනවද? නෑ. දැන් සාමාන්‍යයෙන් එහෙම ඕනේ නෑද? සාමාන්‍යයෙන් පොඩි අමනාපයක් තිබ්බත් සමහර මිනිස්සු ඇවිල්ලා කියනවා ස්වාමීනි අර පුද්ගලයාගෙන් ප්‍රවේශම් වෙන්න. ඔය පුද්ගලයා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි. ඒ නිසා වැඩි බණ කියන්න යන්න එපා කියලා සාමාන්‍ය මිනිස්සයා කැමති නෑ. ධර්මය අහගෙන කෙනෙක් එනවනම් ඒ කෙනා Tamanට විරුද්ධකාරයෙක් නම් ඒකට සාමාන්‍ය මිනිස්සයා කැමති නෑ. ඒතර මේ අඟුලිමාල තෙරුන්ට සමහර විට මිනිස්සු කොච්චර කරනවද හිංසා. නමුත් අඟුලිමාල තෙරුන්ගේ මේ කතාව ප්‍රසිද්ධ වුණාම මොකද වෙන්නේ? ඒගොල්ලෝ හිතනවා නෑ මේ සතුරුකමක් ආමනාපයම උන්වහන්සේ තුල නෑ. ඒක තවත් තේරෙනවා. මේ බලන්න දිසාහි මේ කන්ති වාදානං අවිරෝධප්පසංසිනං සුනන්තු ධම්මං කාලේන තංච අනුවිධියන්තු. මේක කියනවා ඉවසන ගුණයෙන් යුතු මෛත්‍රියට ප්‍රශංසා කරන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේම මාගේ සතුරෝද අසත්වා ඒ උතුම් ධර්මයේම අනුගමනය කරත්වා. එතකොට ඔන්න භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අඳුනගත්තු ඇති අඟුලිමාල මහරහතන් වහන්සේ කොහොමද අඳුනගත්තේ? ඉවසන ගුණයෙන් යුතු. ඒ ධර්මයේ ලක්ෂණය මොකද්ද? ඉවසන ගුණය. එතකොට මේ ධර්මයේ තුල තියෙනවා ඉවසීම නැමැති ගුණය. මෛත්‍රියට ප්‍රශංසා කරන. එතකොට මේ ධර්මයේ තවත් එකක් තියෙනවා. මොකද්ද? මෛත්‍රියට ප්‍රශංසා කරනවා. ඉවසීමට ප්‍රශංසා කරනවා. එතකොට ඉවසන ගුණයෙන් යුතු මෛත්‍රියට ප්‍රශංසා කරන ඒ උතුමන්ගේ ධර්මයේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන ප්‍රධාන ලක්ෂණය මොකද්ද? ඉවසීම. මෛත්‍රිය. ඉවසීමයි මෛත්‍රියයි කෙනෙක්ට තියෙනවා නම් මං හිතන්නේ ඒක නා මෙලෝ විතර නෙමෙයි ජයගන්නේ. එයා පරලොවත් ජය ගන්නවා. සමහරට මෙලෝ බිරිඳගේ ප්‍රශ්න නිසා ස්වාමියා හැප්පි ඉන්නවා හිතේ වෛරය බැඳගෙන ඉවසන්නේ. සැමියාගේ ප්‍රශ්න නිසා බිරිඳ ඉන්නවා හිතෙන් වෛරය බැඳගෙන ඉවසන්නේ.
සමහර වෙලට සමහර අවස්ථාවල් තියෙනවා දැන් බිරිඳ මුකුත් කරගන්න බැරි නිසා ඉවසන් ඉන්නවා. පුළුවන් නම් එළවනවා ගහලා. සමියා ඉන්නවා මුකුත් කරගන්න බැරුව ඉවසන. ඒක ඇත්ත ඉවසීම නෙවෙයි. ඉවසීම කියලා කියන්නේ යමක් කරන්න පුළුවන්කම තියෙද්දි ඉවසනවා. මේ ඉවසන්න තියෙන හොඳම ක්‍රමය තමයි සසර ගැන හිතීම. මේ සසරේ අපි දැන් අපි ගමු දැන් මේ ජීවිතේදී අපිට කවුරු හරි බැන්නාම ඩොන් යනවා. මොන හරි කිව්වම අපි තිරිසන් වෙලා කොච්චරනම් නින්දාපස ලබලද්ද මේ සසරේ. අපි බලාගෙන ඉඳිද්දී අපි අපේ දරුවෝ මරන්න ගෙනහිල්ලා ඇති. මම දැක්කා මේ නේපාලදී එක කඩේක එළුව මරණ කඩයක් අයිනින් අපි ගියා පාරේ. එළු පැටියා බලාගෙන ඉන්නවා කොල්ල කකා අම්මා වරන් ගිහලා මරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේ සතා ඉවසනව ඇර ඒ සතාට මොකුත් කරන්න නැහැ. ඉතින් මේ වගේ අපි අසරණව ඉවසනවා ඇර මුකුත් කරන්න බැරි අවස්ථාවල් කොච්චර පහු කරන්න ඇද්ද මේ සසරේ. මේ සසරේ එක එක ආත්ම ලැබලා දැන් එක අවස්ථාවක මම දැක්කා කරත් එක බඳලා ගවයෙක්ව මම පොඩි කාලයක දැක්කේ මේ ගවයාට හරි පිපාසයි. පිපාසය ඇවිල්ලා මේ ගවයාගේ කටින් පිපාසය ආපු ගමන් සෙම වැටෙනවා. සෙම වැක්කිරෙනවා කටින් දෙන්න කෙනෙක් නැහැ. කරත් ගවයා ඉන්නේ. ඒ මිනිස්සු කොහෙද ගිහිල්ලා? මේ ගවයා වට කරගෙන දැලක් දාලා වගේ මදුරු. ඉවසනවා ඇර මේ ගවයා වට කරන් මදුරුව කනවා. අර නැට්ටෙන් පොඩ්ඩක් ගස්සනවා. ඒක හැම සෙම වෙනවා. එතකොට ඉවසනවා ඇර ඒ සතා මොනවා කරනද? එතකොට මේ සත්තුන්ට එහෙම ඉවසන්න තියෙන අවස්ථාවලුයි අපිට තියෙන අවස්ථාවලුයි ගත්තොත් එimhe වැඩි කාටද? සතානි විඳවන්නේ. අපිට පොඩි දෙයක් ඉවස ගන්න බෑ. එතකොට ඒ වගේ කොච්චර තියෙනවද? දැන් එක දවසක් මම එක තැනකට ගියා පොඩි ආවාසයකට. ඒ කිට්ටුව මිනිස්සෙක් හරකෙක් බඳලා ගිහිල්ලා. හරි තද අවුව. මේ ගවයාට ලණුව ටිකක් දිග යාන්තම් ඒ ගවයා ලණුව ඇදගෙන අර මේ ආවාසයේ තාප්පැයිනේ හිටගෙන ඉන්නවා. සෙම දදා. ඊළඟට මං යන වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ වතුර ටිකක් අරන් මේ ගවයාට බොන්න දෙනවා. ඊට පස්සේ මට කිව්වා මොකන්ද ලීටර් 20ක්ද කොහෙද බිව්වා කිව්වා. දින එක බොනවා. කියන්නද පිපාසයි කියලා. අවුවයි කියලා කියන්නද? වැස්සයි කියලා කියන්නද? ඉතින් මෙහෙම අවස්ථාවල් වලට ලෝකේ විශාල පිරිසක් මෝන දීලා ඉන්නවා. විශාල පිරිසක් මොන දීලා ඉන්නවා. ඒතර එපා කියන්නද? බෑ කියන්නද? මුකුත් බෑ. ඉවසන්න ඕනේ. ඒ නිසා සසරේ බිහිසුණු බව සිටීමෙන් තොරව ඉවසීමේ හැකියාව අපිට දිනු කරන්න පුළුවන්ද? වෙන ක්‍රමයක් නෑ දිනු කරන්න. මේ බිහිසුණු සසරේ ස්වභාවය මේකයි. මේ බීසුණු සසරේ ස්වභාවය මේකයි කියලා ඉවසන්න තියෙනවා. ඊළඟට අඟුලිමාල මහරහතන් වහන්සේ වදාලා නහි ජාතුසෝ මමං හිංසේ අඤ්ඤං වාපන කිංචිනං පප්පුය්‍ය පරමං සම්තිං රක්ඛේය තසථාවරේ. ඊට පස්සේ කියනවා ඒ සතුරු මට හිංසාවක් කරන්නත් එපා. දැන් ඔන්න අඟුලිමාල මහරහතන් වහන්සේ ගාථාවෙන් කියනවා ඒ සතුරු මට හිංසාවක් කරන්නත් එපා. වෙන කෙනෙක්ට හිංසාවක් කරන්නත් එපා. කියනවා දැන් මේ අර හිංසා කරපු අඟුලිමාල කියන තැනත්තා දැන් භික්ෂුවක් වෙලා පරම සාන්තියට පැමිණිලා ඉන්නේ. දැන් මේ භික්ෂුව ඒකේ කවුද? අඟුලිමාල භික්ෂුව තැති ගන්නා සත්වයොත් තැති නොගන්නා රහතන් වහන්සේලාත් ඒ හැමෝම ආරක්ෂා කරනවා.
ඒතර අඟුලිමාල මෙහෙම මට හිංසා කරන්න එපා කවුරු සතුරෙක් කියලා කිව්වහම ඒකේ තේරුම මොකද්ද? අඟුලිමාල රහතන් වහන්සේට කවුරු හිංසා කළොත් මොකද වෙන්නේ? එයාට පව් රැස් වෙනවා. ඒ පව් වලින් අනිත් අයව බේර ගන්නයි. අනේ මට දැන් කවුරුවත් හිංසා කරන්නත් එපා. කවුරුවත් තවත් කෙනෙක්ට හිංසා කරන්නත් එපා. මන් දැන් සියලු හිංසා අතහැරලා පරම ශාන්තියට පත් වෙලා ඉන්නේ. තස කියන්නේ තැති ගන්න සත්‍යෝ, තාවර කියන්නේ තැති නොගන්න රහතන් වහන්සේලා. එතකොට ඒ තැති ගන්න නොගන්න සියලු සත්වයන්ව මං ආරක්ෂා කරන කෙනෙක්. අඟුලිමාල රහතන් වහන්සේ වදාලා. ඊට පස්සේ කියනවා මෙන්න තමන් වහන්සේගේ උන්වහන්සේගේ වීරිය ගැන මතුවෙන ගාථාවක්. උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුන් නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතා කියන නෝන තියන අය තමන්ව দমনය කරගන්නේ මෙහෙම. යන් අපි ගම්මු ඉස්සෙල්ලා අපි කුඹුරු කෑල්ලක් හදනවා. අපි කිව්ව ඈත තියෙන වතුර ඇල. දැන් අපි මොකද කරන්නේ? ඒ වතුර ටික කුඹුරට ගේන්න අපි ඇලක් පාරක් පාද ගන්නවා. පාදකනේ පාර දිගේ තමයි වතුර ගේන්නේ. එතකොට වතුර ගේන්නේ අපි අපිට ඕන පැත්තට මිසක් වතුර ඕන පැත්තට නෙමෙයි. වතුර ඔහි යන එකක්. ඉතින් ඔහි ගලාගෙන යන වතුර ඇල පාර කපලා Tamanට ඕන පැත්තට හරව ගන්න දක්ෂ කෙනා වගේ මම මේ ඔහේ යන සිත මට ඕන දිශාවට හරව ගත්තා. උසුකාරා නමයන්ති තේජන ඊතල හදන වඩුව ඊ දණ්ඩ අරගෙන ඒ යකඩ දණ්ඩ අරගෙන කෙලින් කරලා ඍජු කරනවා. ඒ වගේ මගේ වක්‍රව තිබිච්ච නොමග ගිය සිත ඍජු කරා කියනවා. ධර්මයට ඍජු කරා. දාරුන් නමයන්ති තච්චකා මේ සාමාන්‍ය මේ දර ලී ගෙනල්ලා තමයි වඩුවෝ ඇඳපුටු මේස හදන්නේ. රවුමට හදනවා, දිගාතට හදනවා, හතරැස්ස හදනවා. නමුත් ඒක ලීයෙන් තමයි හදන්නේ. ලී නිකම් හැදෙන්න ලෑස්තිද? නෑ, වඩුව තමයි හදන්නේ ඒක. ආන් ඒ වගේ නෝනැත්තු තමන්ව দমনය කරගන්නවා. නෝන තියන අය තමන්ව দমনය කරගන්නවා. ඊළඟට කියනවා දණ්ඩේනේකේ දමයන්ති අංකුසේහි කසාහිච කියන සමහරු තවත් කෙනෙක්ව මෙල්ල කරගන්න දඬුවම් දෙනවා. තවත් සමහරු හස්තීන් වගේ සතුන්ව මෙල්ල කරන්න අංකුස යොදනවා. තවත් සමහරු කසවලින් තලනවා පුද්ගලයන්ව මෙල්ල කරන්න. කියනෝ නමුත් අදණ්ඩේන අසත්තේන අහං දන්තෝ මිතාදිනා කියන තාදිනා කියන්නේ අෂ්ටලෝක ධර්මයට කම්පා නොවෙන ශාස්ත්‍රුන් වහන්සේ විසින් කිසි දඬුවමක් නොදී කිසි ආයුධයක් පෙන්වන්න නැතුව කිසි ආයුධයකින් තරවටු නොකොට මාව මෙල්ල කළා. අහිංසකෝති මේ නාමං හිංසකස්ස පුරේ සතෝ කියන මගේ ඉස්සර නම අහිංසක. ඒ වුණාට මං කළේ හිංසා කිරීම. අජ්ජාහං සච්ච නාමෝම්හි නනං හිංසාමි කිංචනං කියන අද මං ඒ නමට ඇත්තටම ගැළපෙන කෙනෙක්. මං අද කාටවත්ම හිංසා කරන්නේ.
චෝරෝ අහං පුරේ ආසින් අඟුලිමාලෝ තිවිස්සුතෝ. ඉස්සර මං ප්‍රසිද්ධ වෙලා හිටියේ අඟුලිමාල කියන සොරා කියන නමින්. කියනවා උය්‍යමානෝ මහෝ ඝේන බිහිසුණු සසරේ ගහගෙන යද්දී. බිහිසුණු සසර සැඩපහරේ මං ගහගෙන ගියා. දැන් හිතන්න අපි මේ බිහිසුණු සසර සැඩපහරේ ගහගෙන නැද්ද? ඊතර වෙච්ච අයද? ගහගෙන යන අය. බිහිසුණු සැඩපහරේ ගසාගෙන යද්දී බුද්ධං සරණ මාගමං මම් බුදුරජාණන් වහන්සේගේ සරණ ළඟට පැමිණියා කියනවා. මම බුදුරජාණන් වහන්සේගේ සරණට ආවා. ඊළඟට කියනවා ලෝහිත පාණී පුරෝ ආසින් අඟුලිමාලෝ තිවිස්සුතු. මං ඉස්සර හැම තැනම ප්‍රසිද්ධ වෙලා හිටියේ ලේ වැකුණු අත්‍යති අඟුලිමාලයා කියලයි. සරණාගමනම් පස්ස බුදුරජාණන් වහන්සේ සරණ යෑමේ අනුසස් බලන්න. සරණ යෑමේ අනුසස් බලන්න. භවනෙත්ති සමෝහතා සංසාරයට මාව බැඳලා තිබ්බ සියලු රැහන් මම සිඳලා දැම්මා. බලන්න මේ කියන්නේ ලස්සන. සිඳලා දැම්මා. අද කාලේ පින්වතුනි මේ සරණ පිළිටන්නේ නැත්තේ මොකෝ? දැන් අපි ගමු. දැන් අපි කියනෝනේ ශාසනය පිරීලා කියලා. ඒ කිව්වේ බෝධින් වහන්සේලා පිරීලාද? නෑ. චෛත්‍ය පිරීලාද? විහාරෙ පිරීලාද? ත්‍රිපිටකේ පිරීලාද? නෑ. මොනවද පිරීලා තියෙන්නේ? මිනිස්යාගේ ගුණධර්ම. මිනිස්යාගේ ගුණධර්ම පිරිහුණාට පස්සේ ඒක ආයේ ඇති කරගන්න බෑ. ඒකයි දැන් තියෙන අරුබුදේ. ඇති කරගන්න කෙනෙක් වෙහෙස ගත්තත් ඒ වෙහෙස යා දිගටම ගන්නෑ. ඒ වෙහෙස ටික දවසක් ඔන්න පංචශීලයේ ඔන්න ගත්තොත් ටික දවසක් ආරක්ෂා කරනවා. ආයේ ඒකට බුරුලක් දෙනවා. දීප ගමන් ආයේ පරණ වලේ වැටෙනවා. මෛත්‍රිය ටික දවසක් ආරක්ෂා කරනවා. ආයේක අතාරිනවා. ආයේ පරණ වලේ වැටෙනවා. නියතමානීකමින් ටික දවසක් ඉන්නවා. ආයේක අතාරිනවා. ආයේ මාන්නෙන් ඉන්නවා. ඉතින් මේ වගේ අර ගුණධර්මයන්ට තැනක් දෙන්නේ නැහැ. එතකොට මිනිස්සයා මේ ගුණධර්මයන්ට තැනක් දෙන්නේ නැති වෙන්න ප්‍රධානම හේතුව හැටියට අපිට තේරෙන්නේ මිනිස්සයාට නෑ ඉවසීම. දැන් බලන්න හැමතිස්සෙම කලබලනේ. දැන් අපි ගත්තොත් හොඳම තේරුම් ගමු. අර සේයා දරුවාගේ සිද්ධියේදී මිනිස්සු කලබල වෙලා ඉස්සෙල්ලාම ඒගොල්ලන්ගේ තාත්තවල්ල ගත්තා. ඊට පස්සේ අම්මව සැක කළා. මේ දෙන්න එකතු වෙලා මේ කරන්නේ මේ. ඊට පස්සේ හැමෝම කතා වුණේ කොහොමද? මේ පුද්ගලයා මරන්න ඕනේ, නැති කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ පොලිසියෙන් ගාඩ් එක දැම්මා. එහෙම නොතු වෙනා නම් මිනිස්සු කලබලෙලා අර මිනිස්සුත් මරලා, ගෙවල් ගිනි තියලා විශාල අනුතරක් කරන්න මේ මිනිස්සු ලෑස්ති. එතකොට මේ කලබලෙන් ඇවිස්සලා ඉන්නවා. ඒ හිතන්නේ ඒක තමයි විසඳුම කියලා. කලබලෙන් ඇවිස්සීම විසඳුමක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් තව සැක කටයුතු තව අල්ලන්න සිද්ධ වුණා. ඊට පස්සේ හැමදාම මාධ්‍යවලුනුත් මේවා තියාගෙන අවුස්සන්න මිනිස්සුන්ගේ තුල තවත් හිත ඇවිස්සලා තවත් විකෘති වුණා. ඊට පස්සේ ඒවම නැවත අහන්න ලැබෙනවා. නැවතත් අවුස්සනවා. මතකද ඔබට මං කිව්වා මේ පස්සේ නීතියෙන් විසඳන්න බෑ කියලා. හැබැයි මේ ප්‍රශ්නේ මාධ්‍යයෙන් විසඳන්න පුළුවන් කිව්වනේ. මේ පස්සේ නැති කරන්න පුළුවන් මාධ්‍යට විතර. මේක නීතියකට නැති කරන්න බෑ. මාධ්‍ය බුද්ධිමත් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඊළඟට ඉතින් හැමතිස්සෙම මිනිස්සුන්ගේ හිත කුලප්පු කරන ඒවානේ පෙන්වන්නේ. දිගටම පෙන්වන්න මිනිස්සු කිසි කල්පනාවක් නැහැ. මිනිස්සුන්ට විවේකයක් නැහැ. ගෙවල් දොරවල් මිනිස්සු ඉස්සර එහෙම නෙමෙයි ඇවිල්ලා ওই බණ කතාවක් අහනවා. අපිට මතකයි අපි ඉස්සර කාලා බෙල ඉවරුනාන් පස්සේ සමහර දවස් වලට අපිට කතන්දර කියලා දෙනවා දෙමව්පියෝ. අද මොකුත් නැහැ. දෙමව්පියන්ට පිස්සු වැටිලා.
වෙන අමුතු තරගයක දෙමව්පියන්ට ළමයින්ට කතන්දර කියා දෙන්න ඕන කමක් නැහැ. අද තියෙන්නේ ඉස්කෝලේ ගියාද ඊට පස්සේ එතනින් ටියුෂන් යවුවද ඊට පස්සේ ආවද ආයෙ නාන්න මේවා කරන දැන් කන්න දැන් ආයෙ පාඩම් කරන විභාග ලෑස්තින් තියෙනවා. මෙහෙම එකකට උගන්වන්නේ. මේ විනාශේ නම් නවත්ත ගන්න බැරි විනාශයක්. ඒකනේ ළමයෙකුට හිතන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ පරිසරය තුල හැදිච්ච අයට ආවේගයේ මිසක් වෙන මොකද්ද තියෙන්නේ? ආයි හිතන්න දමණය වෙන්න ඇත්ත නැත්ත බලන්න තෝරගන්න මොකුත් නැහැනේ. දැන් අපි අහලා තියෙනවා එක ගෙදරක මුගටියෙක් ඇති කළාලු. ඒ මුගටිය හොරතලයට ඇති කළා. දවසක් මේ ගෙදරේ ළමයා වතුර බේසමේ දාලා වාඩි වෙලා වතුර තල පොඩි බබා ඉඳලා තියෙනවා. කතන්දරයක් මේ. එතකොට මේ ගෙදරට නායක ඇවිල්ලා. නායක ඇවිල්ලා ළමයාට දස්ත කරන්න දැනකට පැනලා මුගටියා මොකද කරලා තියෙන්නේ? ආර ළමයව අර නයාව හාපලා මැරුවා. දැන් මේ අම්මා පහළ ඉඳලා ගෙදර එද්දි මේ කටේ ලේ පෙරාගෙන මුගටියා ඉස්සරහට එනවා. අම්මා හිතුවා මේ මගේ ළමයාව කෑව තමයි කියලා එතනම චප්ප කළා. ගෙදර ගිහිල්ලා බැලින්නම් මුගටියා මොකද්ද කරලා තියෙන්නේ? නයාව නැති කළා ළමයාව බේරලා. ඒ අර කලබලේ නිසා මුකුත් හිතන්නේ නැහැ. මුකුත් තේරුම් ගන්නෑ. මොකද්ද වෙන්නේ කියලා අඳුනගන්නේ නැහැ. මේ කලබලේ තියෙනකොට සියලුම අංශවලට පැවිද්දන්ටත් ඒක තියෙනකොට ඊළඟට වෙනත් පාර්ශවවලටත් ඒක තියෙනකොට ඒ කලබලෙත් එක මුකුත් හොයාගන්න බැරි නම් සාධාරණ මිනිස්යාටත් විශාල කරදර වලට බඳුන් වෙන්න වෙනවා. හොඳ මිනිස්සුන්ටත් හානි වෙනවා. ඒකේ ලාභයක් නැහැ. ඉතින් ඒ නිසා ඉස්සරහට තියෙන්නේ මේ වගේ ලෝකයක් තමයි. ආවේග වලින් පිරිච්ච ආවේගයේ තුලින්ම විසඳුම් හොයන එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකේ මිනිසුන්ට මං හිතන්නේ එන්න මේ தත්ත්වේ අපි හිතන් හිටියේ මේක සංසිඳියයි කියලා. බැලුවම සංසිඳීමක් පේන්න නැහැ. එන්න මේ අවුල් වෙවි යනවා. දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල ඉස්සර මට මතකයි ඔය රත්නපුරේ පැත්තේද කොහෙද ඉස්සල්ලා ආච්චිලා දූෂණය වෙවි මැරුණ පොලිමට. ඊට පස්සේ ආච්චිලා තනියම යන්න බය වුණා. ආච්චිලා තනියම ගෙදරක ඉන්න බය වුණා. දැන් ඒ කරදරේ ඉවර වෙනකොට මේ පුංචි දරුවෝ පොලිමට යන්න ගත්තා. ඊළඟට කවුරු ගොදුරු වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. මං අන්තිමට කල්පනා කළා අපිට මේ ධර්මයේ ලෝකයට යහපත කැමති. ලෝකේ සැපේ කැමති. ලෝකේ යහපත කල්පනා කරන අපිට මේ වෙනුවෙන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා කල්පනා කරද්දී මට මතක් වුණේ එහෙනම් එකම දේ තියෙන්නේ රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා දරු පවුල් පිටින් බාර වෙන්න කියලා කියන්නයි තුනුරුවන්ට. තුනුරුවන්ට බාර වෙලා ඇවිල්ලා ගෙවල් වල තුනුරුවන් වැඳගෙන ඉන්න කියන්නයි. එතකොටවත් සමහරට මේ වචනට කීකරු වෙන්නේ නැහැ බේරේ. ඉතින් අපිට සියලු දෙනා ගැන අපිට කියන්න බෑ. ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ නීතියකින් යමක් කරනකම් බලා නොසිට අපිත් අපේ ආරක්ෂාව ගැන යම් කිසි උත්සාහයක් කරන්න ඕනේ. අපේ ජීවිතේ වටිනාකම තියෙනුනේ අපට නේද? මේ දරුවන්ගේ ජීවිතේ වටිනාකම තියෙනුනේ තමන්ගේ දෙමව්පියන්ටයි. ඊළඟට දරුවන්ට මතක් කරලා දෙන්න ඕනේ. ඒකයි. ඊළඟ මම ඒ කාලේ ඉඳලා කියලා තියෙනවා ළමයින්ට ටෙලිෆෝන් දෙන්න එපා. අපිට කියන්න ඕනා ඒවා. පොඩි දරුවන්ගේ අතර ටෙලිෆෝන් දෙන්න එපා. මේ ළමයි විනාශ වෙනවා කියලා. එයි මේක ඇතුලේ සියලුම මල ජරාව තියෙනවා. ඒ නිසා ළමයි විකෘති වුණාට පස්සේ බේරගන්න බෑ. ඒකයි. ඒ නිසා මෙවැනි ලෝකෙක අපිට මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබෙනවා කියන්නේ විශාලම ලාභයක්. මේ සරණ වෙන දෙවියෙකුට කරන්න බෑ. බ්‍රහ්මයෙකුට කරන්න බෑ. දැන් බලන්න මේ අඟුලිමාලට බුදුරජාණන් වහන්සේ ලබා දීපු සරණ වෙන කිසි කෙනෙකුට කරන්න බෑ. අපි අඟුලිමාල මහරහතන් වහන්සේ බොහෝම අහිංසකව ජීවත් වුණා. නමුත් මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවය ගැන
සමහර අය දැනගෙන හිටියා. දැන් ඔන්න අපි දන්නවා සවැත් නුවර නගරවාසීනුයි කොසල් රජුරුයි තරඟට දානි දුන්නා. දැන් තරඟට දාන දීලා දැන් දාන දෙද්දි කොසල් රජුරෝ යම් ආකාරයකට දාන දෙනවද නගරවාසීන් බලන් ඉඳලා ඒක පරදින්න දෙනවා. දවසක් කොසල් රජුරෝ ඇඳේ වැටිලා මොන නරක කරන් හතියට ඇර ඉන්නවා. ඊට පස්සේ ඇහුවා මල්ලිකා දේවී නාසය ඇවිල්ලා රජතුමනි මොකද මේ ඔබ වහන්සේ නිකන් මේ විශ්සෝප වෙලා නිකන් එපා වෙලා මේ ලස්සට අරන් 750ට දුන්නා වගේ මොකද මේ ඉන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මේකයි දේවී මම මේ ඉන්නේ මට බෑනේ මේ නගරවාසීන් එක්ක තරඟ කරන්න. නගරවාසීන් දිනවන්නේ මටත් වඩා හොඳට දාන්න කිව්වා. එතකොට මල්ලිකා දේවී හිනැහුණා. හිනැහැලා කිව්වා අනේ රජතුමනි එහෙම පුළුවන්ද නගරවාසීන් කොහොමද ඔබ වහන්සේත් එක්ක තරඟට දාන දෙන්නේ? ඔබ වහන්සේට තියෙන පහසුකම් නගරවාසීන්ට කොහෙද? ඒ මොනවද කියලා ඇහුවා. රජතුමනි ඔබ වහන්සේට ඉන්නවනේ හස්ති රාජයෝ. සීසත් රාජ කන්‍යාවෝ රාජ පූජිත දේවල් කොච්චර තියෙනවද? අපි මේවා මේ යදවාගෙන අපි ලස්සන දානයක් දෙමු කිව්වා. ඔන්න රජතුමා ඉක්මනට ඇඳින් නැගිට්ටා. බොහොම මගේ කිව්ව කතාව. කියලා දාන දෙන්න ලෑස්ති කළා. ලෑස්ති කළා 500 නමකට බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ 500 නමකට දානෙට ආරාධනා කළා. මොන ලස්සන මණ්ඩපයක් හැදුවා 500 නමට. හදලා ඒ රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ දෙපැත්තේ සුවඳ සදුන් කලල් දාපු ඔරු දෙකක් තියෙනවා. ඒවේ රාජ කන්‍යාව මල් සුවඳ අරගෙන ඉහ ඉන්නවා. එතකොට එහෙම රාජ කන්‍යාව දෙපැත්තේ දාලා. එතකොට ඒ රහතන් වහන්සේට පිටිපස්සෙන් හොඳ ලස්සනට සරසපු හස්ති රාජෙක් ශේෂතා ළඟ ඉන්නවා. දැන් මේක මිනිසුන්ට කරන්න පුළුවන්ද? රාජ කන්‍යාවොත් නැහැ. ඇත්තුත් නැහැ. ඉතින් ඇත්තු 499ක් ගෙනාවා. ඒ ගේන්න හිටපු එක ඇතෙකුට සනීප නැහැ. ඊට පස්සේ රජු කිව්වා හරි වැඩේ නෙමේ උනේ. ඒක ඇතෙක් නෑනේ. මල්ලිකා දේවී නාවිලා අහනවා ඇත්තු නැත්තේ මොකද? දේවයන් වහන්සේ ඔබට කොච්චර ඇත්තු ඉන්නවද මේ ඇත්තලේ? නෑ මේ දේවි කීකරු ඇතෙක් නෑ නේ මේ රහතන් වහන්සේ නමලට නෙමේ අල්ලන්නේ. කීකරු ඇත්තු ඉන්නේ 499යි නේ. කිව්වා නෑ. ඕකේ ගණ්ඩ කිව්වා ඡණ්ඩම හස්තියාව. මං කියන්නම්කෝ එයා තාම හිට ඕන තැන. එතකොට මල්ලිකා දේවිය දන්නවා කාලඟද තෙද තියෙන්නේ. තෙද බල තියෙන්නේ කාලඟද කියලා. ඉතින් ඡණ්ඩම හස්ති රාජ්‍යාව දන්වැල් දාලා කකුල් දෙකට දන්වැල් දෙකයි ඉස්සරහා කකුල් දෙක දන්වැල් දෙකයි ඔක්කොම දාලා මේ සරසල මේ හත ගොරෝගෙන කන් පද්ද දූවිලි අවුස් එනවා. ආංගුලිමාල මහරහතන් වහන්සේ පෙවුන විතරයි නැට්ට හංග ගත්තා. බෙටි දෑව එතනම. ඊට පස්සේ බෙටි පිහිදලා ඇතාව සරසලා ඉස්සරහට ගැත්තා. ඇතා ඇස් දෙක උස්සලා බලන්නේ ආංගුලිමාල රහතන් වහන්සේ දිහා. ඊට පස්සේ ඇතාව හිමින් දැන් ඇතාව වැදගෙන ඉන්න ඕනේ. දැන් අර කන් හොල්ලපුවත් නැහැ. කන් දෙක හොල්ලන්නේ නැහැ. දැන් කකුල් නටවන්නේ නැහැ. ඇඟ නටවන්නේ නැහැ. දැන් අත හිමින් දැන් ඇදගෙන එනවා හිමින් මේ බයින් එනවා දැන් ඇත් රජා. ඊට පස්සේ ඒ ඇත් රජා පිටිපස්සේ හිටෝලා සේසත දුන්නා. දැන් අනිත් ඇත්තු සේසත අරගෙන ඔළුව හොල්ලනවා, කන් හොල්ලනවා, එහෙම කර ඉන්නවා. ඇඟ සොලවනවා. මේ ඇත කිසි චලවීමක් නැහැ. ගලක් තිබ්බා වගේ. භික්ෂුන් වහන්සේලාටත් පුදුමයි. මිනිසුන්ටත් පුදුමයි. රාජ්‍යරුවන්ටත් පුදුමයි. මෙච්චර අනුභවයක් තියනවාද කියලා. ඊට පස්සේ ඒ දානෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ආංගුලිමාල මහරහතන් වහන්සේ වට කරගත්ත භික්ෂුන් වහන්සේලා. ඒ ගොඩක් භික්ෂුන් වහන්සේලා දන්නේ නැහැ රහතන් වහන්සේ නමක් කියලා. ඇහුවා මේ ආයුෂ්මත් අඟුලිමාලයන් වහන්සේ අර බිහිසුණු ඡණ්ඩ මත්ත හස්තිය මද වැගිරෙන මේ බිහිසුණු හස්තිය
ඔබ වහන්සේගේ පිටිපස්සේ මේ ශේෂතල්ලන් ඉඳිද්දී පොඩ්ඩක්වත් බය හිතුනේ නැද්ද? අනේ නෑ මට ප්‍රශ්නයක් නෑ මොකුත් කිව්වා. ගානක්වත් නෑ කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කතා වුණා ගානක්වත් නෑ. එහෙනම් මුන්වහන්සේ මේ කියන්නේ රහත් වෙලා කියලයි. බුදුරජාන් වහන්සේට ගිහින් කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අඟුලිමාල තෙරුන් රහත් කියලා මෙන්න ප්‍රකටව කියනවා. සංගවිත යුතු කරුණක් කිස්මතු කරගෙන කියනවා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ උදල නෑ මාගේ පුත්‍රයාට බියත් ඇති ගැනීමක් කිසි දෙයක් නෑ. මාගේ පුත්‍රයා සියලු දුකෙන් නිදහස් කිව්වා. ඉතින් අඟුලිමාලයන් වහන්සේ ඊට පස්සේ ගාථාවලින් කියනවා තාදිසං කම්මං කତ୍වාන බහුං දුග්ගති ගාමිනං පුට්ඨෝ කම්ම විපාකේන අනනෝ භුංජාමි භෝජනං කියන මං ඒ වගේ බිහිසුණු පව් කර කර හිටපු කෙනෙක්. මම බොහෝ කලක් අපායේ දුක් විඳින්න පව් කරපු කෙනෙක්. නමුත් දැන් ඒ පව් මට ලැබෙන්නේ මේ ජීවිතේට විතරයි. මම දැන් දානේ වළඳන්නේ කාටවත් ණයක් වෙලා නෙවෙයි. පමාද මනුයුංජන්ති බාලා දුම්මේ දිනෝ ජන අප්පමාදංච මේධාවි ධනං සෙට්ඨං වරක්ඛති කියනවා. ධර්මයේ හැසිරෙන්න මෝඩ ජනයා බාහිර වැඩ කටයුතු වලට මුළු ජීවිතේම කැප කරනවා. ධර්මයේ හැසිරීමට ප්‍රමාද වෙනවා. නමුත් බුද්ධිමත් කෙනා එහෙම නෙමෙයි. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නේ වටිනා වස්තුවක් ආරක්ෂා කර ගන්නවා වගේ. මා පමාද මනුයුංජේත මා කාම රති සන්තවං අපමත්තෝ හිජායන්තෝ පප්පෝති විපුලං සුඛං. ඊට පස්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ වදාලා ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වෙන්න එපා. කාම සැපේම ඇලි ඇලි වාසය කරන්න එපා. අප්‍රමාදීව ධර්මයේ මෙනෙහි කරන කෙනෙක් වෙලා උතුම් සැපේ ලබා ගන්න. ඒ කාලේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ මේ කියුම් අලුත පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට කොච්චර වීරිය ඇති කරන්න ඇද්ද? ඊළඟට අඟුලිමාල මහරහතන් වහන්සේ හරි ලස්සන ගාථාවක් කියනවා. සාගතං නාපගතං නයිදං දුම්මන්ති තම්මම සංවිභත්තේසු ධම්මේසු යං සෙට්ඨං තදුපාගමං කියනවා. බුද්ධ ශාසනයට මං ආපු එක කොයිතරම් හොඳයිද? මේ ශාසනයට ආපු ගමන වැඩකට නැති දෙයක් නෙමෙයි. මම පැවිදි වෙන්න ඕන කියලා හිතීම මගේ වැරදි අදහසක් නෙවෙයි. විස්තර වශයෙන් පහදලා දෙන මේ උතුම් ධර්මයෙන් නිසයි මන් නිවනටපත් උනේ. අඟුලිමාල මහරහතන් වහන්සේ වදාලා ඊළඟට වදාලා බුද්ධ ශාසනයට මං ආපු එක කොයිතරම් හොඳයිද? මේ සසුන් ගමන නිෂ්ප්‍රයෝජන නැහැ. අනික මේක මගේ වැරදි අදහසකුත් නෙවෙයි. මං ත්‍රිවිද්‍යාව ලැබුවා. ත්‍රිවිද්‍යාව ලැබුවා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛේ ඥානය කියන මේ තුන. මං ත්‍රිවිද්‍යාව ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. උන්වහන්සේ 80 මහා ශ්‍රාවකයන්ට අයිති. උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක්. මහා තේජෝ බලයෙන් යුක්තව වැඩහිටි රහතන් වහන්සේ නමක්. එතකොට සංඝයාගේ ගුණ මෙනෙහි කරද්දී උන්වහන්සේගේ නම නිතර නිතර මෙනෙහි කළත් ඒක යහපතක් නැද්ද? යහපතක්මයි තියෙන්නේ. දැන් එහෙම මතක් වෙන්නෙත් නැහැ. මතක් වෙන්නේ බබා හම්බ වෙන කිට්ටුවකට බයට. ගිහලා පිරිත් ටිකක් කිව්ව ගනින්
මක්ක වෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ එකක් නිසා නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ, වන්දනමාන කරන්න ඕනේ, පූජා කරන්න ඕනේ කෙනෙක් තමයි මේ අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ බලන්න මේ උන්වහන්සේගේ ජීවිතය ගැන කියනවා. ඉස්සර මං මහා වනාන්තරේ ගහක් යට ගල් ලෙනක තනින් තන වාසය කළේ හරීම කලබල හිතකින්. ඒ කිව්වේ කොයි කාලෙද? අර මාළ දාගෙන ඔව් කඩු කිනිසිත් අරගෙන ආස්සේ මුල්ලේ හැංගිලා ඉඳෙද්දි කියනවා ඒ දැන් මම හරි සනීපෙට නිදා ගන්නවා. සපසේ වාසය කරනවා. සනසිල්ලේ ජීවිතේ ගෙවනවා. ලස්සන වචනයක් කියනවා. ඊළඟට මාර්යාගේ උගුලෙන් මම පැනගත්තා. ඔන්න අමාරුම දේ. මොකද්ද? මාර්යාගේ උගුලෙන් පැන ගැනීම. මොකද්ද මාර්යාගේ උගුල? ඇස, කන, නාසය, දිව, කය, මනස. මේට නේද මේ ලෝකේ ප්‍රශංසාම ලැබෙන්නේ. මේකෙම රැඳියන් කිය නේද කියන්නේ. මේ තුලින්මනේ විසඳුම් හොයන්නේ. ඇයි මේ මාර්යාගේ උගුලට අහුවෙච්ච සත්වයාට ඊතර වෙන්න මාර්යා ඉඩ තියන්නේ. බුදුරජාණන් වහන්සේ දවසක් මේ මාර උගුලෙන් බේරෙන හැටි භික්ෂුන් වහන්සේලාට කී හිටියා. භික්ෂුන් වහන්සේලා හොඳට කන් යොමු කරගෙන අහගෙන හිටියා. එතකොට ඇඟේ මඩ තවරාගත්තු, අතේ රිටක් ගත්තු, ගොවියෙක් වගේ අමුඩි කෙටියක් ගහගත්තු මිනිස්සෙක් ආවා බුලත් හපයක් ගහගෙන බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා අර මැද්දෙන් බාධා කරලා උන්වහන්සේගේ දේශනාවට බාධා වෙන විදිහට මැද්දෙන් කතා කළා. පැත්තකට ඉඳගෙන. ඇහුවා ශ්‍රමණයන් වහන්සේ මගේ හරක් මේ පැත්තේ ගියාද? එතකොට බුදුරජාණන් වහන්සේ දැන් සංඝයාට පේන්නේ කාවද? ගොවියෙක්ව. ගොවියෙක් පේන්නේ. බුදුරජාණන් වහන්සේ ගොවියට කියන මාරය නුඹේ හරක් නුඹ හොයාගන්න. එතකොට මාරයා දැන් මාරයා කියලා කතා කරානේ. එතකොට කියනවා ශ්‍රමණය ඔය ඇස මගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා හරි මාරය. මේ ඇස නුඹේ. ශ්‍රමණය කනත් මගේ. හරි මාරය. මේ කනත් නුඹේ. ශ්‍රමණය ඔය නාසෙත් මගේ. හරි මාරය. මේ නාසෙත් නුඹේ. ශ්‍රමණය ඔය දිවත් මගේ. හරි මාරය. මේ දිවත් නුඹේ තමයි. ශ්‍රමණය ඔය ශරීරෙත් මගේ. ශ්‍රමණේ හරි. බුදුරජාණන් වහන්සේ වදාළ මාරය ඒක හරි. මේ ශරීරෙත් උඹේ තමයි. ශ්‍රමණේ ඔය සිතත් මගේ. හරි මාරය. මේ සිතත් උඹේ. ශ්‍රමණය ඔය ඇස කන නාසය දිවකය මනස යමෙක් මගේ මගේ කියයිද ඔහුත් මගේ. බුදුරජාණන් වහන්සේ වදාළ හරි මාරය. එයත් උඹේ. එතකොට මාරයා ආඩම්බරයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා මාරය යමෙක් මේ ඇස කන නාසය දිවකය මනස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියා ඒ ඇල්ම අතහැර ඒ නිදහස් වෙයිද? ඒකේනා ශ්‍රමණය ඒකේනා මට අයිති නෑ කිව්වා. දැක්කද මාර පාසය? මාරයාගේ උගුල මොකක්ද එතකොට? මේ ඇස කන නාසය දිවකය මනස. ඒකයි මේකෙන් සත්‍යයට ශාසනය පිරිහුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ પરම්පරාව සිඳලා ගියාට පස්සේ ආයෙ ඉස්මතු කරගන්න බැරි. ඒකයි. ඒකයි අපි කියන්නේ පුළුවන් තරම් මේ චෛත්‍ය හද විහෙර විහාර හද දානමාන දිදී සිල් දෙකරක පින්බලේ වැඩි කරගන්න කියලා. ඒ පින්බලේ දුර්වල කිනාව යට කරන විදිය තමන්වත් දන්නේ නැහැ. තමන්වත් දන්නේ තමන්ව යට කරන විදිය. ඒ නිසා ඒ බඳු මාරාදි රාජ්‍යයක තමයි මේ ලෝකේ තියෙන්නේ. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ වදාළේ මොකද්ද? මම මාර්යාගේ උගුලෙන් පැනගත්තා. බලන්න මේක ලෝකේ කාටවත් ප්‍රකට කාරණයක් නෙවෙයි. ඒක බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේට පමණ ප්‍රකට වෙන එකක්.
ඒ බුදුරජාණන් වහන්සේ නිසාම අන් අය දැනගන්න එකක්. නැත්නම් මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට මේක දැනගන්න කිසිම ක්‍රමයක් නැහැ. ඊට පස්සේ බලන්න මේ රහතන් වහන්සේ කල්පනා කරපු විදිය කියනවා ඒ ගාථාවෙම තියෙන්නේ ඊන් මන් දැන් හරි සනීපිට නිදා ගන්නවා. සැපසේ ඉන්නවා. සනසිල්ලේ ජීවිතය ගෙවනවා. මාර්යාගේ උගුලෙන් මම පැනගත්තා. ඊට පස්සේ මොකද්ද මතක් වෙන්නේ? කවුද ඒ උගුලෙන් පයින් උදව් කළේ? භාග්‍යවතුන් වහන්සේ. මම කියන අහෝ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මට කොයි තරම් අනුකම්පා කළාද? බලන්න මතක් වෙන විදිය. සත්පුරුෂයා කියන්නේ ඒකයි. ඊට පස්සේ කියනවා ඉස්සර මෞපිය දෙපාර්ශවයෙන්ම මම පිරිසිදු බ්‍රාහ්මණ කුලේ උපන්නේ. මෞපිය දෙපාර්ශවයෙන්ම පිරිසිදු බ්‍රාහ්මණ කුලේ මං උපන්නේ. දැන් මම ධර්ම රාජ වූ සුගත වූ ශාස්ත්‍රුන් වහන්සේගේ පුත්‍ර රත්නයක්. කොච්චර අභිමාණයෙන්ද මේවා කියන්නේ. ඊළඟට කියනවා මා තුල දැන් කිසිම තණ්හාවක් නැහැ. මා තුල දැන් කිසි උපාදානයක් නැහැ. තණ්හාවක් නැත්තම් උපාදානයක් නැහැ. උපාදානයක් නැත්තම් භවයක් නැහැ. භවයක් නැත්තම් ඉපදීමක් නැහැ. ඉපදීමක් නැත්තම් දුකෙන් නිදහස්. කියන මං මේ ඉඳුරන් හොඳින් සංවර කරගත්තා. අයි එතකොට මාර්යාගේ උගුල මොකද්ද? මේ ඉඳුරන් අසංවර කිරීම. ඇස කන නාසය දිවකය මනස අසංවර කිරීම මාර උගුල. සංවර කිරීම ධර්මයයි. මං ඉඳුරන් සංවර කරගත්තා. මම මේ දුකේ මුල නැති කළා. මොකද්ද දුකේ මුල? තෘෂ්ණාවයි අවිද්‍යාවයි. දුකේ මුල මම නැති කළා. ආශ්‍රවයන් නැති කළා. අරහත්වයට පත් වුණා. ඊළඟට කියන මම මගේ ශාස්ත්‍රුන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. ඒක තමයි ගෞරවයෙන් ඇසුරු කිරීම. මම බුද්ධ ශාසනය සම්පූර්ණ කළා. කෙලස් බර පැත්තකින් තිබ්බා. බව රැහන් මුලින්ම සිඳලා දැම්මා කියලා කියනවා. අපි ඒ කවුරුත් ඒ අඟුලිමාල මහරහතන් වහන්සේට වන්දනා කරමු. සාදු. ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයාණන් වහන්සේ නමක් වූ මහා තේජස් ඇති මහා බල ඇති මහා ඉවසීම ඇති මහා වීරිය ඇති මහා ධෛර්යය ඇති ශ්‍රද්ධා සීලාදී ගුණයෙන් පිරිපුන් වූ ත්‍රිවිද්‍යාලාභී වූ නික්ලේශී වූ මහා සංඝරුවණක් වූ ආර්ය වූ අපගේ අඟුලිමාල මහරහතන් වහන්සේට සාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ උතුම් ශ්‍රාවක සංඝරුවණක් ලෙස
සාදර ගෞරවයෙන් මම සරණ යමි. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ගුණානුභාවයෙන් අප සියලු දෙනාට යහපත සැලසේවා. සාදු සාදු. අප සියලු දෙනාට මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ ධර්මයෙන් සඳහන් වන උතුම් ගුණ ධර්ම අපි දියුණු කරගෙන මේ ගෞතම සාසනයේ පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.